ආයුබෝවන් මම ලක්ෂේනානායක ඔන්න මීන ලග්න හිමිනේ අදත් කර්මයට අනුව පියවර 12කින් අවසන් වෙන ඔබගේ ජීවිතය ගැනයි මම මේ කතා කරන්න යන්නේ. ඔබගේ උපතේ සිට ඔබ ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගමන් කරන ආකාරය ගැනයි මම මේ කියන්නේ. ඒ පියවරෙන් පියවර ඔබ ගමන් කරද්දී ඔබට ඇති වෙන බාධක ගැටලු සුබ දේවල් අසුබ දේවල් ඒවා පරාජය කරගෙන කොහොමද ඉස්සරහට යන්නේ සුබ දේවල් තමාට ග්‍රහණය කරගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන කතාව තමයි මම මේ කියන්නේ. හරියට මේක ඇහුවොත් ඔබට හිතෙයි මේක මගේම ජීවන කතාව වගේ කියලා. මේක හොඳින් අහන්න ඕනි. ඔබට පළවෙනි සැරේ තේරුම් නොගියොත් ඔබ දෙවෙනි පාරත් මේක අහන්න ඕනේ. කාලය වැඩි. නමුත් මේ දේ සරලව විස්තර කරන්න නැතුව ඔබට තේරුම් ගන්න අමාරුයි. ඒක නෙමේ ජීවිතය අපි නැවත නැවත උපත්ති ලබාගෙන අපි ඉදිරියට එන්නේ. සතර දුකෙන් අපිට මිදෙන්න බැරි වෙන්නේ. අපිට අපේ ජීවිතේ හරියට තේරුම් ගන්න බැරි නිසානේ මීන ලග්නේ මේනේ. දැන් මම උත්සාහයක් දරන්නේ. කර්මයට අනුව ඔබගේ ජීවිතය කර්මයට අනුව ඔබට දෙන්න අයහපත් විපාක ධර්මය තුල ඔබ නැති කරගන්නේ කොහොමද කියන කතාව මේ පියවර 12 ඇතුළත තියෙනවා. එහෙනම් මීන ලග්න හිමියනේ අහන්න ලෑස්ති වෙන්න. මීන ලග්න හිමියනේ කර්මයට අනුව ඔබ තරමක් අලසයි, කම්මැලි, කල්පනාවෙන් යුක්තව ඉන්න කැමතියි. පැන කතා කරන්න කැමතිත් නෑ, පැන වැඩ කරන්න කැමතිත් නෑ. කෙනෙක් හොඳට පිළිගැනීමක් සතු ආරාධනා කළොත් ඔබ හොඳට කතා කරනවා. කෙනෙක් පිළිගැනීමක් සඳහා ඔබව ක්‍රියාත්මක වෙන වැඩසටහනකට ඔබ අඩ ගැහුවොත් ඔබ පැහැදිලි ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ කර්මයට අනුව ඔබට යම්කිසි තල්ලුවක්, පුෂ් එකක් ඕනේ ඉදිරියට ගමන් කරන්න. ඒත් එක්කම තමාගේ ජීවිතය තුළ තමා කවුද කියලා හරියට අවබෝධ කරගන්න ඔබ ප්‍රමාද වෙනවා. ඔබ කොයි වගේ කෙනෙක්ද, ඔබට මොන තත්ත්වයක්ද ඇති වෙලා තියෙන්නේ, ඔබගේ දක්ෂතාව මොනවාද කියන එක ඔබ තුලින් අවබෝධ කරගන්න කර්මයට අනුව ඔබ ප්‍රමාදයටපත් වෙන කෙනෙක්. ඒ කියන්නේ මොකද දන්නවද මීන ලග්නේ මිනේ? ඔබ තරමක මානයකින් ඉන්න කෙනෙක්. නිතරම තමා ඉන්න තත්ත්වයට වඩා උසස් මට්ටමකින් තමා ඉන්නවා, තමා මේවා දන්නවා, තමාට මේවා කරන්න පුළුවන් කියලා හිතී තියාගෙන ඉන්නවා. ඒතර නියමිත සිතා ගැනීමයි ඔබගේ නියමිත තත්වයයි නියමිත ක්‍රියාවයි හා ඔබ හිතන ක්‍රියාවයි අතර පොඩි පරතරයක් තියෙනවා. මේ පරතරය තුළ ඔබගේ මනස ඔබව අවුල් කරනවා, හිතන්න ප්‍රමාද කරනවා. නිතර මොන වැඩ කටයුතුකදී හිතනවා මෙහෙම පොඩියට කරලා බෑ. මේක ලොකුවට මාස්ටර් ප්ලෑන් එකක් ගහලා කරන්න ඕනේ. අන්න ඔබව ප්‍රමාද කරන විදිය. ඒත් එක්කම ඔබට හිතෙනවා මේක දැන් බලන්න ඕනේ නැහැ. මේක මන් දන්න එකක්. ඒ නිසා අවසාන මොහොතේ ඔබ බලන්න. ඒතර අවසාන මොහොතේ ඔබ බලපුවා මොකද දන්නද මීන ලග්න හිමි නෙවෙන්නේ කර්මයට අනුව. ඒ සාර්ථකත්වය අඩු වෙනවා. ඇයි ඔබ පෙර සූදානමක් නැහැනේ. පුරුදු පුහුණු වෙලා නැහැනේ මේ කටයුත්තට. ඔබ හිතාගෙන හිටියා ඔබ දන්නවා කියලා. නමුත් ඕනම දන්න දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න නැද්ද මීන ලග්න හිමිනේ. ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. ඒතර ප්‍රමාදය ඇති වෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න අපරාධී. මේක මම පොඩියෙන් පටන් ගත්තා නම් හරිනේ. ඔබට හිතන්න බැරි වෙනවා මහවැලි ගඟ කැලණි ගඟ කන්ද උඩ රටින් පොඩි වතුර බින්දකින් පටන් ගන්න කියලා. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ හැම දෙයක්ම පටන් ගන්න මාස්ටර් ප්ලෑන් ගහන්න එපා. පොඩියට පටන් ගන්න. ඒක අවසානයේ මාස්ටර් ප්ලෑන් එකකින් ඉවර වෙනවා. හොඳම උදාහරණය තමයි ගඟක් ඉපැද්දවිලා මහමුතට ගලාගෙන යන විලාසය. ගඟ පොඩි තැනකින් පටන් ගන්නවා. කළුගල් වලින් පෙරෙනවා. දියැලි වගේ. ගහගෙන යද්දී ලොකු ගල් තලාවලට, කැලෑවලට හසු වෙවි යන්නේ. හැබැයි අවසානයේ අරමුණ මහමුතට වැටීම. ඒ මහමුතට වැටීම තුළ ඇතිවන බාධක අන්න එවැනි බාධක ඔබගේ ජීවිතය තුලත් තියෙනවා. අන්න ඒ නිසයි ඔබ අප්‍රමාදී විය යුත්තේ ජීවිතේ ජයග්‍රහණය වෙනුවෙන්. තරමක අලසකමක්, කම්මැලිකමක්, වැඩ කල් දාන ගතියක් මීන ලග්න හිමිනේ කර්මයට අනුව ඔබ තුල තියෙනවා.
සියල්ල හරි ලේසි කියලා ඔබ හිතනවා. මේක මට කරගන්න පුළුවන් කියලා හිතනවා. හැමදේම ලොකුවට කරන්න හිතනවා. ඕන දෙයක් මහන්සි නැතුව ලැබෙනවා නම් හොඳයි කියලා මීන ලග්න හිමියන්ට හිතෙනවා. නිරායාස ලැබීම් වලට මීන ලග්න හිමිය හරි කැමතියි. දුකක් දැනුනාම තමාටම කියා ගන්න. සමහරට දුක කියන තව කෙනෙක් හොයාගන්නත් නැහැ. බොහෝ වෙලාවට ළඟම මිතුරෙක් ඉන්න පුළුවන්. එය කියන්න. සමහරට ළඟම මිතුරා ඔබගේ බිරිඳෝ ස්වාමියා වෙන්නත් පුළුවන්. හැබැයි මෙවැනි විශ්වාසවන්ත ළඟ මිතුරෙක් ඔබට ලැබෙන්න ඔබගේ කර්මයට අනුව තියෙන 150ක කුසලයක් විතරයි. ඔබ හොඳයි හිතන කියන කෙනා අසත්පුරුෂයෙක් වෙන්නත් පුළුවන්. මේ ලෝකයේ ගැන විතරක් හිතන්නේ නැහැ. පරලෝකය ඊළඟ භාවය උසස් කර ගැනීමට පින් කරන්න ඕනි. ජීවිතේ තමාවත් බලාපොරොත්තු නොවන ඊළ ජයග්‍රහණයන් ලබා දෙන්න දෙවියන්ගේ ආශිර්වාදයේ පවා මඟ පෙන්වීම පවා ලබන්න පුළුවන් කෙනෙක් බව ඔබ තේරුම් ගන්න ප්‍රමාදයටපත් වෙලා. නිහඬ බව ඉතාම අගය කරන්නේ. එක්ක කල්පනාවෙන් නියුක්ත වෙන්න, නිහඬව ඉන්න කාලය තුල පොතපතක් කියවන්න, අලුත් දෙයක් ගැන විමර්ශනය කරන්න ඔබ කැමති කෙනෙක්. ඔබගේ ජීවිතය තුළ දකින්න තියෙන හොඳම දේ තමයි කර්මයට අනුව ඔබ කාටත් කරදරයක් නොවී ජීවිතය ගෙවීමට ප්‍රිය කරන කෙනෙක්. අනුකම්පාව තිබුණට ඔබ පිටට පෙන්වන කෙනෙක් නන් නෙමෙයි. කරුණාවන්තකම තියෙන්නේ ඔබගේ ජීවිතයේ ශාරීරියේ හිතේ අභ්‍යන්තරයේ. ඔබ ඒව බාහිරයට පෙන්වන්නේ නැහැ. අසරණයන්ට සතා සිව්පහවට ඔබ ආදරේ. ඔවුන් රැක බලා ගන්නට සංග්‍රහ කරන්න, අසනීප වුණාම උදව් උපකාර කරන්න, බෙහෙත් දෙන්න ඔබ හරි කැමතියි. හැබැයි ඔබ ප්‍රසිද්ධිය බලාගෙන ඔබ කරන්න කැමති නැහැ. ගෙදරට ආපු කෙනෙක් පිළිගෙන සංග්‍රහ කිරීමට හරි කැමතියි. ආගමික සමාජයේ කරන සේවාවන් වලින් ගෞරවය බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒව කරනවා. නමුත් ඔබ බලාපොරොත්තු නොවට ඒ සම්බන්ධය ඔබට උසස් ගෞරව ලැබෙන අවස්ථාවන් ජීවිතය තුළ තියෙනවා. ඔබ කිසි කෙනෙක් තරහ කරගන්න කැමති පුද්ගලෙක් නෙමෙයි. ඕනම වෙලාවක තමන්ගේ හතුරකට උනත් උදව්වක් ඉල්ලුවොත් කරන්න ඔබ කැමති වෙන කෙනෙක්. අනුකම්පාව හේතු කොටගෙන තමන්ගේ තත්ත්වයට තමන්ගේ අදහස් වලට නොගැලපෙන අය සමග එක්ක හවුලේ වැඩ කිරීමෙන් තමන්ටත් තමන් කරන වැඩ කටයුතු වලටත් අලාභයක් නැති කරගන්න අවස්ථාවල් ඕන තරම් තියෙනවා. අනුකම්පාව තමයි මීන ලග්නේ මිහ තුළ තියෙන ලොකුම දුර්වලකම. ඔබ අන් අයට දෙන දේවල් ආපසු ඔබ වෙත නැවත ලැබෙන්නේ හර්ම කලාතුරකින්. මීන ලග්නේ මිනිහ කාට හරි ණයක් දුන්නොත් ඒ ණය නොලැබෙන්න තියෙන අවස්ථා වැඩි. ඔබ ඉල්ලන්නත් කැමති නැහැ. තමාට මෙන්ම අන් අයටත් හරි විශ්වාසවන්තයි. ඒ නිසා ඔබ හිතනවා මම විශ්වාසවන්ත කෙනෙක් නිසා අනිත් අයත් මට විශ්වාසවන්තයි කියලා. අනිත් අයත් මට විශ්වාසය පළ කරයි කියලා. හැබැයි එසේ එහෙම වෙන්නේ නැහැ. අලසකම ගන්නකට නොගෙන ඔබ වැඩ කරන ගතිය, ඒ කරන වැඩේ ලොකුවට කරන්න හිතා ගැනීම නිසා කියන්නේ අලසකමක් ගත්තාම ඒ ඔබ අලසයි කියලා ඔබ දන්නේ නැහැ. ඒ නිසා කටයුතු සිද්ධ වෙන්නේ හිමින්. කරන වැඩේ ලොකුවට කරන්න ඕනේ. ඒ නිසා ඔබේ ඉලක්ක අරමුණු කරා යාමට ඔබ තරම ප්‍රමාද වෙනවා. ඒ නිසා තමයි මීන ලග්න හිමිනේ ජීවිතයේ අවසන් කාලේ විශේෂ අවුරුදු 50 60ට පස්සේ තමන්ගේ අරමුණු ඉලක්ක කරා ළඟා වෙන්න සමත් වෙන්නේ. ඔබ ඊට ඉස්සෙල් ඔබට කර්මය අනුව අවස්ථාව දෙනවා. ඔබ තේරුම් ගන්නේ නැහැ. ඔබ අප්‍රමාද විය යුතුයි. ඔබ කාලසටහනකට අනුව වැඩ කටයුතු කළ යුතු කෙනෙක් කියලා. හැබැයි ඔබ කාලසටහනකට අනුව මීන ලග්න හිමිනේ වැඩ කටයුතු කරන්න ඔබ ලෑස්ති වෙද්දී ස්වභාවය තුලින් ලෞකික ජීවිතය තුලින් ඒ වැඩ කටයුතු ප්‍රමාද කරන්න හේතු සාධක වුණු තරම් ඇති වෙනවා. උදාහරණයක් විදිහට ඔබ ගමනක් තව කෙනෙක් හමු වෙන්න යද්දී අන්න ඒ වෙලාවටම ගෙදරට කෙනෙක් එන්න පුළුවන් ඔබ හමු වෙන්න. ඔබට ශක්තිය තියෙන්න ඕනේ.
මට මේ වෙලාව ඔබ හම්බෙන්න බෑ මං අහවල් තැන අහවල් වෙලාවට ඉන්න ඕන කියලා කියන්න. නමුත් අනේපව අනුකම්පාව නිසා ඔබට එහෙම එසේ බැරි වෙන්න පුළුවන්. දැන් මේ වගේ ප්‍රමාදයෙන් තමයි ඔබගේ ජීවිතය තුල ඉන්නේ. තුල තිබෙන්නේ ඔබගේ බලාපොරොත්තු වන අරමුණු ඉලක්ක කරා යන්න ප්‍රමාද වීම. ඔබ ඔබගේ මානසික ශක්තිය ක්‍රියාවේ ශක්තිය ඔබ අඳුනගන්න කෙනෙක් නෙමෙයි මීන ලග්නෙ කර්මයට අනුව. තව කෙනෙක් කිව්වොත් මීන ලග්නෙ හිමියට ඔබට වැඩ බෑ. ඔබ මෙතනින් අසාර්ථකයි කිව්වොත් ඒක මනසේ රැව්පිලි රැව් දෙනවා. ඒක නැවත නැවත හිතන්න ඔබත් එසේ හිතන්න පුරුදු වෙනවා. අනේ මට වැඩ බෑ තමයි. මම මොකද කරන්නේ? ඔබ එසේ නොවිය යුතුයි. කර්මයට අනුව ඔබ ඊටම දක්ෂයෙක්. ජීවිතේ විපරිතයක් තියෙනවා. විපරිතයක් කියන්නේ තමුන් බලාපොරොත්තු නොවන අවස්ථාවලදී විශාල ජයග්‍රහණය මානසිකයෙන්ම ලැබීමේ භාග්යක් වාසනාවක් මීන ලග්නෙ හිමියට තියෙනවා. ඒ නිසා ඒ බලාපොරොත්තුෙන් ඔබ වැඩ කටයුතු කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවානේ මාර්ගඵලයක් ලබන්න උනත් අපි බලාපොරොත්තු සහිතව ප්‍රතිපත්ති මූලිකව ගමන් කරන්න ඕනේ. සමහරට ලැබුණ කියන එක තමුන් දන්නේ නැහැ. මම මාර්ගඵලලාභී කියන එක තවත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි පේන්නේ. නමුත් ඔබ මේ ක්‍රියාව සඳහා නිතරම උනන්දුවෙන් වැඩ කටයුතු කරද්දී මොකද වෙන්නේ? ඒ තත්ත්වයන් කරා ඔබ ළඟා වෙනවා. ඒ නිසා මීන ලග්නෙ මෙන්නේ හොඳට මේක අහගන්න ඕනේ. ඊතුරු පියවරවල් 11 කියන්න පෙර. දැන් මම මුලින්ම මේ කිව්වේ ඔබගේ පළවෙනි පියවර ඔබගේ මනස ක්‍රියාත්මක වන ආකාරය. මනස ඇතුළත තියෙන දේවල් තමයි මම මේ කිව්වේ. ප්‍රමාදය ඇති වෙන්නේ මනස තුල. මනසෙන් තමයි සිතුවිලි දෙන්නේ ක්‍රියාත්මක වෙන්න. ඒ ක්‍රියාත්මක දෙන්නේ සිතුවිලි හිතන දේ ප්‍රමාදයටපත් වුණොත් මොකද වෙන්නේ? අනිත් හැම කටයුත්තක්ම ප්‍රමාදයටපත් වෙනවා. ඔබගේ වචනේ ප්‍රමාදයටපත් වෙනවා. ඔබගේ ක්‍රියාව ප්‍රදානපත් වෙනවා. ඔබගේ කර්ත ඔබගේ ගෞරවයටපත් වීම ප්‍රමාද වෙනවා. නුවණේ සඳහා පිහිටීම ප්‍රමාද වෙනවා. ඔබ ඉදිරියට එන්න තියෙන ගැටලු අවබෝධ කරගන්නේ ප්‍රමාදයටපත් වෙලා. කවුද මට හොඳට සහාය දෙන්නේ කියලා අඳුනගන්න ඔබ ප්‍රමාදයටපත් වෙනවා. ඒ නිසා ඔබ මේ ගැන මෙසේ සිතන්න. ඉතිරි පියවරවල් 11ට මම යන්න පෙර බුදුරජාණන් වහන්සේ වදාරන පරිදි බලාපොරොත්තුව තුළ ඇතිවන්නේ ශෝකයක්. බලන්න මීන ලග්නෙ හිමිනි ඔබගේ ජීවිතය තුළ ළමා කාලයේ, තරුණ කාලයේ, මධ්‍යම කාලයේ අවසන් වන්නේ ඔබ නොදැනුවත්වමයි. හොඳ කියලා බලන්න. ඔබට හිතෙන්නේ නැද්ද ඔබගේ ජීවිතයේ ආපස්සදී හැරලා බලද්දී අපරාධි මම මීට වැඩිය තැනක ඉන්න ඕන කෙනෙක් කියලා. ආවල් කාලෙදී මගේ ටාගට් එකට මගේ අරමුණු වලට එන්න තිබුණා නේද කියලා ඔබට හිතෙන්නේ නැද්ද? හිතෙන්න ඕන අනිවාර්යෙන් කර්මයට අනුව. එතකොට ඔබගේ ළමා කාලේ, තරුණ කාලේ, මධ්‍යම කාලේ අවසන් වෙනව දන්නෙත් නැහැ. ඒ නිසයි මීන ලග්නෙ හිමිනේ කර්මය ඔබව කම්මැලි කරනවා. හැබැයි ඔබ හිතන්න කම්මැලි වෙන්න එපා. හිතපු දේ කියන්න අලස වෙන්න එපා. කියපු දේ ක්‍රියාත්මක කරන්න ප්‍රමාද වෙන්න එපා. ඔබ හිතන දේ ඔබගේ සුව පහසුව පිණිසත් අනුන්ගේ සුව පහසුව පිණිසත් වෙන්න ඕනේ. ඔබ කතා කරන වචනය ඔබගේ සුව පහසුව පිණිසත් අන් අයගේ සුව පහසුව පිණිසත් වෙන්න ඕනේ. ඔබගේ ක්‍රියාව මීන ලග්නෙ හිමිනේ ඔබගේ සුව පහසුව වෙනුවත් අන් අයගේ සුව පහසුව වෙනුනොත් අනිවාර්යයෙන්ම සිද්ධ විය යුතුයි. ඒක තමයි මූලිකම දේ. ඒ නිසා මීන ලග්නෙ හිමිනේ ඔබ මෙලෙස ජීවත් වෙන රටාව අප්‍රමාදීව තේරුම් ගත යුතුයි. ප්‍රමාද වෙලා තේරුම් ගත්තොත් ප්‍රතිඵල එන්න පරක් වෙනවා. ඒකනේ මම කිව්වේ කර්මයට අනුව මීන ලග්නෙ හිමියා බොහෝ විට අවුරුදු 50 60 පෙන්නට පස්සේ තමයි තමාගේ ජීවිතේ පොඩි කාලේ ඉඳන් නගපු සිහිනවල ඉලක්ක වලට යන්නේ කියලා. එහෙමනම් මම මේ කියන්නේ යන දේ ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. මේ රටාව ඔබ තේරුම් ගන්න නම් බුදුන් වහන්සේ වදාළ ධර්මයට අනුව මේ කරුණු හතර මූලිකවම ඔබ අවබෝධ කරගන්න ඕන. මම මේ ඉතුරු පියවරවල් 11 කියද්දී ඇයි මම මේක කිව්වේ කියන එක ඔබට තේරෙනවා. පළවෙනි කරුණ. ධාර්මිකව හරි හම්බ කරන විදිය ඔබ දැනගන්න ඕන. ධාර්මිකව. යන හොරකම් කරන්නේ නැතුව වනිචාවෙන් තොරව. ඒතර ඔබ හරි හම්බ කරගන්නත් ඕනේ
අනුන් තමා යටතේ ඉන්න අයත් ධාර්මිකව හරි හම්බ කරන්න ඕන කියන කතාවයි කිව්වේ. එහෙම හරි හම්බ නොකළොත් ඔබ මේ පියවරන් 11 තුල මොන වගේ අවාසනාවකටද අලාභයකටද පත් වෙන්නේ කියන කතාව ඉස්සරහට තියෙනවා. 2. ගෙදර දොරට වීදම් කරන පිළිවෙල ඔබ අවබෝධ කරගන්න ඕනේ. බිරිඳව සන්තෝෂෙන් තියාගන්න, දරුවන්ව සන්තෝෂෙන් තියාගන්න, අම්මව තාත්තව සන්තෝෂෙන් තියාගන්න විදිහත් ඔබ දැනගන්න ඕනේ. 3. පින්දහම් කරන විදිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඉන්නට දහම දෙද්දි දැන් හුඟක් වෙලාවට මේ මීන ලග්නෙම තව කෙනෙකුට පිනට දෙද්දි අහක බලාගෙන දෙන්නේ. අමුතු මානයක් තියෙනවා. තමන්ට පිළිගැනීමක් නැති තැන් වලට යන්න කැමති නෑ. තමන් ගිය තැන් වලදී පිළිගැනීමක් නොලැබුණොත් තව අයගෙන් අමනාප වෙනවා, තරහ යනවා. ඒ තරහින් යුක්තව කතා කරන්නේ. ඒකනේ මීන ලග්නෙහිමියා එකක් හිතේ තියාගෙන ක්‍රියාත්මකදී තව එකක් කරන්නේ. ඒකනේ ප්‍රමාදය ඇති වෙන්නේ. 4. ඇලීමට පත් නොවී ඉන්න ක්‍රමය දැනගන්න ඕන. කියන්නේ පංච ඉන්ද්‍රියයන් තුල. මේ කරුණු 4 ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට වැදගත්ම දේ මේ පියවරන් 11ට ඉස්සෙල්ලා ඔබ දැනගත යුතු දේ. ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගෙන් නන්දිය කියන උපාසකයා අපූර්ව පැනයක් විමසනවා. මේක නන්දීය සූත්‍රය තුල තමයි මේ බුදුරජාන් වහන්සේ වදාරන්නේ. ඒ නන්දිය උපාසකයා බුදුරජාන් වහන්සේගෙන් විමසනවා, තථාගතයන් වහන්සේ මිනිසයා කොයි ලෙසට හැසිරිය යුතුද? අන්න මීන ලග්නෙමිනි ඔබගේ ජීවිතයේ අරමුණු ඉලක්ක කරා නියමිත කාලෙට නියමිත වශයෙන්දී ඔබට ළඟා වෙන්න සිදු වෙන්නේ ඔබගේ හැසිරීම රටාව හරියට සකස් කරගත්තොත් විතරයි. මම මේ කතාව හදලා ඔබට කියන්න පෙර මේට උචිතම බුදුන් වදාළ ධර්මයේ තුල අනුව මොකක්ද කියලා හොය යද්දි තමයි මට මේ නන්දී සූත්‍රය හමු වුණේ. මේ නන්දී සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාරනවා නන්දී උපාසකයාට ජීවිතයේ අරමුණු ඉලක්ක කරා යන්න හැසිරිය යුතු ආකාරය. පළවෙනි කරුණ සද්ධාව. සද්ධාව කරුණු 3කින් සමන්විත වෙන්න ඕන. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ කරේ බෞද්ධයෙක් විදියට ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොසැලෙන සිතකින් යුතුව දිවි හිමියෙන් මහා සද්ධාවෙන් යුතුව අනුගමනය කරන කෙනෙක්, අදහන කෙනෙක් බවට පත් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් නොසැලෙන සිතකින් යුතුව දිවි හිමියෙන් අදහන කෙනෙක් බවට පත් වෙනවා. දෙවෙනි එක ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළන ද උත්තරීතර වූ සී සද්ධර්මය. නොසලෙන සිතින් යුතුව දිව්‍ය හිමියෙන් මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. මෙනෙහි කරන දේ තමාගේ ජීවිතයේ නිවැරදිවත් පිළිවෙත් ජීවන ගමන සඳහා උපයෝගී කරගන්න ඕනේ. තුන්වෙනි කරුණ. ඒ භාග්‍යවතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලාන මහ රහතන් වහන්සේ, මහා කශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශාවක වූ ශ්‍රී සංඝරත්නය නොසලෙන සිතකින් යුතුව දෙවි හිමියෙන් අනුගමනය කරනව බවට පත් වෙන්න ඕනේ. සද්ධාව ඇති වුණා මේ කුසල් මේ තුන් ආකාරයේ තියෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ ගැන විවාදයක් නැතුව නොසලෙන සිතකින් යුතුව අදහන කෙනෙක් බවට පත් වෙනවා. අද බුදුරජාන් වහන්සේ අපිට තියලා ගිය දායාදේ තමයි ධර්මය. අපේ පංචේන්ද්‍රියන් සංවර කරගෙන නිවැරදි දේ තෝරගෙන ඉදිරියට යන්න නම් අපි බුදුන් වදාළ ධර්මය මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරන යන ජීවිත ගමනේදී අපිට පින නැතුව කුසලයේ නැතුව ඉදිරියට යන්න අමාරුයි. හරියට පින කුසල කියන්නේ අපේ ජීවිතයට ලැබෙන ආහාර වගේ. එහෙනම් පින් කරන්න තියෙන හොඳම තෝතැන්න තමයි පින්කෙත තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලාන මහ රහතන් වහන්සේ, මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවේ පැවැත්වෙනා ආර්ය ශාවක වූ ශ්‍රී සංඝරත්නය. ඔන්න දැන් පින නිසානේ අපිට ආහාර ලැබෙන්නේ. පෙර ආත්මවල දන් දුන්න නිසානේ අපිට ලැබෙන්නේ. ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේ පෙර ආත්මවල ඔබ ප්‍රාණඝාත අකුසලෙන් වැළකුණු නිසානේ. අනේ විදිහට ඔබ හිතන්න ඕනේ. දෙවෙනි එක තමයි
සීලය. සීලය කියන්නේ පංච සීලය. ප්‍රාණඝාත අකුසලෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වැළකීම. ඔක තමයි සීලය කියන්නේ. සීලය තමයි අපිට ඕනම සබාවකට මේ ජීවිතයේ මරණින් පසු සුගතිය කරා යන තැන තීරණය කරන්නේ සීලය. සීලය නැත්තම් අපිට ගමනක් නැහැ. මොකද පංච ඉන්ද්‍රියන් අපිව ග්‍රහණය කරගන්නවානේ. ඒතර සීලය නිතරම අපිව යහපත් තැනකට යොමු කරනවා. ඒ නිසායි ඔබ පංච සීලය රකින්න ඕනේ. මේ පංච සීලය රැකීමේ හොඳ කර්තව්‍යයක් තියෙනවා. මම මේකේ ඉදිරි පියවර 11 ඇතුළත පුදුමාකාර අවසනාවක් විදියට මීන ලග්න හිමියා අමනුෂ්‍ය දෝෂයන්ට ලක් වෙනවා. හැබැයි ඔබ සීලය රැක්කොත්, ඇයි ඔබ දැන් බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය නෝ මීන ලග්න හිමියනි, ඇයි පෙරේතෙක් වෙන්නේ? ඇයි කුම්භාණ්ඩෙක් වෙන්නේ? ඇයි අසුරයෙක් වෙන්නේ? ඇයි තිරිසන් ආත්මයට යන්නේ? ඔවුන් සීලය රැකපු නැති නිසා. එතකොට අපි ජීවත් වෙනවා වගේම මේ ලෝකේ භූතයෝ, පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ, අමනුෂ්‍යයෝ, නාගයෝ, ගන්ධර්වයෝ ජීවත් වෙනවා. අපි ඔවුන් දකින්නේ නැහැ. නමුත් ඔවුන් අපිව දකිනවා. එතකොට ඔවුනුයි අපි අතර මිත්‍රත්වය ඇති වෙන්නේ කොහොමද? කොහොමත් යකෙක් අපේ ළඟට ආපුවම, අමනුෂ්‍යයෙක් අපේ ළඟට ආවම අපිට හොදක් වෙන්නේ නැහනේ. අපි තුගේ පැත්තට හැරෙනවනේ. අපි අමනුෂ්‍ය බවටපත් වෙනවනේ. ඒගොල්ලන්ට අපිට එන්න තියෙන එකම මාර්ගය හැදෙන්නේ අපි පංචශීලයේ කැඩුවොත් විතරයි. පංචශීලිය අපි කරනවා කියන්නේ අමනුෂ්‍ය ග්‍රහණයට අපි හසු වෙනවා. ඒ නිසා මීන ලග්නෙමේනි ඔබ සීලය රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එතකොට ඔබට අමනුෂ්‍ය කරදරයක් ඇති වෙන්නේ නැහැ. ඔබ හොඳ තැනක තමයි යන්නේ. තුන්වෙනි, පටන් ගන්නා වීරයෙන් ඔබ වැඩ කටයුතු කරන්න ඕනේ. පටන් ගන්න වීරිය කියන්නේ බුදුරජාණන් වහන්සේ එක තැනකදී වදාරනවා, මට ඒ සූත්‍රය මතක නැහැ. නමුත් මම ඒක අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා, ඔබ පටන් ගත්ත ඉරියව්වකදී ඔබට දුකක් ඇති වුණොත් ඔබ ඒ ඉරියව්වේදීම ඒ දුක නැති කරගන්න කියනවා. ඔබ වෙන ඉරියව්වකට පත් වෙලා ඒ දුක නැති කරගන්න හැදුවොත් ඒක කවදාවත් වෙන්නේ නැහැ කියනවා. ඒක තමයි වීරිය කියන්නේ. ඔබ එක ඉරියව්වකදී ඔබ ගමන් කරද්දී ඔබට ඔබගේ අරමුණ කරා ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. හැබැයි ඔබ ඉරියව් මාරු කර ගියොත් එතන බාධක ඇති වෙන්නේ. පටන් ගන්නා වීරිය කියන්නේ ඒකයි. නොපසුබස්නා උත්සාහය කියන්නේ ඒකයි. වැඩ පටන් ගත්තට පස්සේ ප්‍රතිඵලය අතට එනකන් අතාරින්නේ නැහැ. ඉරියව් මාරු කරනවා කියන හරියට ගමනක් යද්දී අපි අපේ බස් එක කැඩිලා වෙන බස් ගන්න යනවා. ඒතර ගමන ප්‍රමාදය වෙනවනේ. එතකොට අපි රූට් එක හරියට ගස්ස ගන්න ඕනේ. යන්න ඉස්සෙල්ලා මේ ඉලක්කය කරා යන්න තියෙන මාර්ගය මොකද්ද කියලා අපි සක්සුදක්සේ දැනගන්න ඕනේ. එතකොට ඒකට කරුණු හතරක් තියෙනවා. පළවෙනි කරුණ තමයි නූපන් අකුසලයන් උපද්දව ගන්න එපා. ඒකට හිත ඔබ ධෛර්යමත් වෙනවා. ඊළඟ එක තමයි උපන් අකුසලයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කරන්න ඕනේ. මේක නැවත කරන්නේ නැහැ. ඊළඟ එක තමයි නූපන් කුසලයන් උපද්දව ගන්න ඕනේ. කුසල් නැවත හිත කරන්න ඕනේ. අනුන් තරමේ කරපු පින් ටිකවත් අපි හැමදාම කියවන්න ඕනේ. ඊළඟ එක තමයි උපන් කුසලය පවත්වා ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා මුලා වෙන්න බෑ. ඒ කුසලයේ තමයි අපේ භාවනා ශක්තිය වැඩෙන්නේ. මේ විදිහට තමයි ඔබගේ වීරිය ඔබ අල්ලගෙන යන්න ඕනේ. 4. සම්මා සතිය. ඔබගේ ජීවිතය තුළ ප්‍රමාදයක් තියෙන බව කර්මයට අනුව පෙන්වනවා මීන ලග්නෙහිමියනි. ඒ නිසා ඒ තුර ඇති වෙන්නේ ඔබගේ සිහිය නුවණ එක වෙලාවල් වලදී ප්‍රමාදයටපත් වෙනවා. කරුණු කාරණා අවබෝධ කරගන්න ඔබ ප්‍රමාදයටපත් වෙනවා. එහෙම නැත්නම් අන් අයගේ උපදෙස් ඔබ ප්‍රමාදයටපත් කරනවා. ඒ නිසා මීන ලග්නෙහිමියනි ඔබ නිතරම සිහි නුවණින් යුතුව කටයුතු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා වේදනාවන් ගැන කතා කරද්දී
වේදනාව 118ක්. නමුත් සතර සතිපට්ඨානය තුල අපේ පංච ඉන්ද්‍රියන් ආරක්ෂා කරගන්න ඕන විදියක් ගැන කියලා තියෙනවා. අපි සිහිය නෝන අපිට නැති වෙන්නේ අපේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය විඳින්න ගියොත්. එහෙනම් ඔබ ওই රූපය දැක්ක ගම මෙහෙම හිතුවත් මේ රූපෙට මම මනාපෙකුත් නැහැ අමනාපෙකුත් නැහැ. නැවත මේ රූපය මට දකින්න ඕනේ නැහැ. අන්න සම්මා සතියේ පළවෙනික ඔබගේ කය සංවර කරගන්න ඕනේ. ඔබට සත්‍යයක් ඇසෙන්න පුළුවන්. ඔබ හිතන්න ඕනේ මෙහෙමයි. ඒ શબ્දෙට මම මනාපෙකුත් නැහැ අමනාපෙකුත් නැහැ මම දැකලා ඉවරයිනේ. මට ඇහිලා ඉවරයිනේ. හැබැයි මේ શબ્දෙ මට නැවත ඇහෙන්න ඕනේ නැහැ. අන්න ආසාවත් ඇතිවෙනවා. ඊළඟට ඔබගේ නාසයට සුවඳක් ඇති වෙන විට දුකක් ඇති වෙන විට ඔබ හිතන්න ඕනේ මෙහෙමයි. මේ සුවඳට මේ දුකද නිසා මට තරහක් ඇති වෙන්නෙත් නැහැ අමනාපයක් ඇති වෙන්නෙත් නැහැ මේ සුවඳ නිසා මට මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ නැවත මට මේ සුවඳ විඳින්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඔබ තණ්හාවට යන්නේ නැහැ. ඔබ විඳීමෙන් නවත්ත ගන්නවා. ස්පර්ශ කළා විඳ ඉවර කළා. ඊළඟට දිවට දැනෙන රසය. ඒ රසයට මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ නැවත මට දකින්න ඕනේ නැහැ. නැවත මට දැනෙන්න ඕනේ නැහැ. ඊළඟ කරුණ ශරීරයට ලැබෙන පහස. ඒ පහසට මම මනාපකුත් නැහැ අමනාපකුත් නැහැ. ඒ පහස මට නැවත දැනෙන්න ඕනේ නැහැ. ඊළඟට මනසට එන අරමුණු සිතුවිලි. ඒ මනසට එන අරමුණු සිතුවිලි වලට මට මනාපකුත් අමනාපකුත් නැහැ. නැවත ඒව මට මනසට එන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ඔබ ඔබගේ කය සංවර කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ කය සංවර කරගද්දී ඉබේටම ඔබට ඔබගේ වේදනාවන් සංවර කරගන්න පුළුවන් වෙනවා. දැන් මම මේ ඔබට පැහැදිලිව මේ වේදනාවන් ඇති වෙන විදිය පංච ඉන්ද්‍රියන් මුල් කොටගෙන. එතකොට මේ වේදනාවන් මානසික වෙන්නත් පුළුවන් කායික වෙන්නත් පුළුවන්. එහෙනම් ඔබ පළමුවෙන්ම කය පිළිබඳ සංවරය ඇති කරගන්න ඕන. මේ දෙපතුලේ ඉඳන් නළලේ හිසකෙස් දක්වා තිබෙන ශරීරයෙන් වැසීලා තියෙන මේ ශරීරය අසුචි වලක්. හිස් මොළයක් තියෙනවා, පෙනහැල්ල තියෙනවා, වකුගඩු තියෙනවා, ලොකු බඩවැල් පොඩි බඩවැල් තියෙනවා, පොඩි නහර ලොකු නහර තියෙනවා, ලේ තියෙනවා, වතුර තියෙනවා, සිම තියෙනවා, කොටු තියෙනවා, කෙල තියෙනවා, තෙල් තියෙනවා, අසුචි තියෙනවා, මුත්‍රා තියෙනවා, පණුව ඉන්නවා. මේ වගේ ශරීරයක් නේ අපිට තියෙන්නේ. බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකද වදාරනවා ඔබගේ ශරීරය ගැන හැම ගහපු ගවයෙක්ගේ ශරීරය දිහා බලන්න කියලා. ඒතර මේ වගේ කයක් නේ අපිට නැති වෙන කයක් නේ ඔබට තියෙන්නේ. එහෙනම් කය පිළිබඳ කෙලස් තවන වීරින් යුතුව මනා නෝනින් සිංතුව ලෝකයේ ඇලින් ඇලින් දුරු කරගෙන කය පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් කායानुපස්සනානුභවයෙන් ජීවත් වෙන්න ඕනේ. එහෙනම් අසුබ භාවනාව කය පිළිබඳ වඩන්න ඕනේ. දෙවුණු තමයි මම අර ඉස්සර කියපු විදිහට වේදනාන් පිළිබඳ කෙලස් තවන වීරින් යුතුව මනා නෝනින් සිංතුව ලෝකයේ ඇලින් ඇලින් දුරු කරගෙන වේදනානුපස්සනානුභවයෙන් ඔබ ජීවත් වෙන්න ඕනේ. තුන්වෙනි කරුණ තමයි ඔබගේ හිත. හිත තමයි ඔබගේ හැම දැනකටම සතිය මොට කරන්න උත්සාහ කරන තැන. ඔබගේ ඇහෙන් රූපයක් දකින්න පුළුවන්. රූපය දැක්ක විගසම සිතෙන් ඒ රූපය බැහැර කරගන්න ඕනේ. කනට ශබ්දයක් ඇසුණු විගසම ඒ ශබ්දය සිතෙන් බැහැර කරගන්න ඕනේ. නාසයට සුවඳක් දැනුණු විගසම සිතෙන් ඒ සුවඳ බැහැර කරගන්න ඕනේ. දිවට රසයක් දැනුණු විගසම ඒ රසය දිවෙන් බැහැර කරගන්න ඕනේ. කයට පහසක් දැනුණු විගසම ඒ පහස සිතෙන් බැහැර කරගන්න ඕන. මනසට අරමුණු සිතුවිල්ලක් ආපු විගසම සිතෙන් ඒ බැහැර කරගන්න ඕන. සිත සංවර කරගන්න ඕනේ එහෙමයි. ඒ කියන්නේ සිත පිළිබඳ කෙලස් තවන වීරියෙන් යුතුව මනානෝනෙන් සිහියෙන් ඉක්බීමකින් යුතුව සිත පිළිබඳ සැබෑ තත්ත්ව මෙනෙහි කරමින් චිත්තානුපස්සනානුභවයෙන් ඔබ කාලය ගත කරන්න ඕනේ. හතර ධර්මය.
ඇයි අපිට ධර්මයේ උමනා වෙන්නේ? අපි විවේකව ඉද්දි එහෙම නැත්නම් නිතරම මාර පාර්ශික සිතුවිලි වශයෙන් අපිට අපේ මනසට එන්නේ මොකද්ද? අපේ හදවතට ගලාගෙන එන්නේ මොකද්ද? පෙර අතීතයේ සිදුණු ශෝක ජනක සිතුවිලි. වර්තමානයේ ශෝක ජනක සිතුවිලි. අනාගතයේ විය හැකි කින ශෝක ජනක සිතුවිලි ඇවිල්ලා අපිව මනසෙන් හදවතින් කඩා වටනවා. ඒ එන සිතුවිලි අපිට නවත්ත ගන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ විසාක උපාසිකාවට වදාරන්නේ බුදුගුණ සී සද්ධර්ම ගුණ සී සංඝරත්න ගුණ මෙනෙහි කරන්න කියලා එවැනි මාර පාර්ශික සිතුවිලි වලින් ගැලවෙන්න. ඒක තමයි තියෙන එකම ක්‍රමය. මේක දොස්තරලා ගාවට ගියා කිව්වට බෙහෙත් හම්බෙන්නේ නැහැ. ඔබට හම්බෙයි බෙහෙත් නිදා ගන්න. මානසික වේදනාවක් වෙනාට පෙත්තක් දෙනවා ඔබට නිදා ගන්නවා. ඒක කවදාවත් හොඳ වෙන්නේ නැහැ. හැබැයි ඔබ මේ කාලය තුලදී ධර්මයේ පිළිබඳ මෙනෙහි කිරීමක් කළොත් බුදුගුණ සී සද්ධර්ම ගුණ සී සංඝරත්න ගුණ ඔබට ඒ සුවපත් වෙන්න පුළුවන්. එහෙනම් ධර්මයේ පිළිබඳ කෙලෙස් තවන වීරියෙන් යුතුව මන අනුවණින් සිහින් යුතුව ලෝකයේ ඇලිම් ගැලිම් දුරු කරගෙන ධර්මානුපස්සනාන භාවයෙන් ඔබට කාලය ගත කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඔබගේ සම්මා සතිය තුල ඔබ සිහි නුවණින් කටයුතු කරන්න ඔබව හරිගස්ස ගන්න ඕනේ. ඊළඟට සමාධිසිත. දැන් සම්මා සතිය කය වේදනාවන් සිත සංවර වුණු ගමන්ම ඔබට සමාධිසිතක් පිහිටනවා. ඒ කියන්නේ සිහි නුවණ ඔබට පිහිටනවා. ඒ සිහිය නුවණ වැඩෙනකොට තමයි සමාධිය ඇති වෙන්නේ. ඒ සමාධිගත වෙන්න තියෙන එකම හේතුව ඒකයි. ඒකනේ අර ශබ්ද බොංගංචේදී කශ්‍යප මහරහතන් වහන්සේට බුදුරජාන් වහන්සේ වදාරන්නේ කශ්‍යප මහරහතන් වහන්සේ අසනීප වෙලා ඉද්දී කශ්‍යප ශබ්ද බොංගංජයෙන් වඩන්න කියලා. ඉස්සල සම්මා සතිය තමයි සිහි කරන්න කියන්නේ. ඊළඟට ධම්මචීවය. ඊළඟට සම්මා වීර්ය වඩන්න කියනවා. ඊළඟට ප්‍රීති සම්බොජ්ජයට එනවා. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජයට එනවා. ඊළඟට එනවා සමාධි සම්බොජ්ජයට. ඒ නිසා ඔබ සමාධිසිත වඩන්න ඕනේ. ඒතර සමාධිසිතක් වඩද්දී ඔබ සම්මා සතිය ඉස්සෙල්ලා වඩන්න ඕන. ඊළඟට තමයි ඔබ ධම්මචීවය කියන්නේ ඕනම දෙයක අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය ගැන ඔබ හිතනවා. එතකොට ඔබට තේරෙනවා මේ නිස්සාරණ දේවල් පිටුපස්ස තමයි අපි දුවන්නේ කියලා. ඒ තුල සම්මා වීර්ය වැඩපුවාම මොකද වෙන්නේ? අකුසලයේ ප්‍රහාණය වෙලා කුසලයේ බලවත් වෙනවා. ඒ තුල ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වුණු නිසාම පසිදී කියන්නේ අර ප්‍රෙෂ් ගතියක්, නැවුම් ගතියක් මනසට එනවා. ඒ තුල මනස සමාධිගත වෙනවා. ඒ කියන්නේ සතර සමාධියට යන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ නන්දී සූත්‍රයේදී නන්දිය උපාසකයට කියන ප්‍රඥාව. ප්‍රඥාව ඇති වෙන්නේ මොකද්ද? කුසලයේ අකුසලයේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණ. හරි දේ වැරදි දේ වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නුවණ. වැරදි අතහැරලා හොඳත් එක්ක ගමන් කරනවා. අකුසලයේ අතහැරලා කුසලයේත් එක්ක ගමන් කරනවා. එතකොට මේ ප්‍රඥාව ගොඩක් වෙලාට වැඩි වෙන්නේ විදර්ශනා භාවනාව වැඩි වීම තුළ. ඒ කියන්නේ ගත්ත අවබෝධය නැවත නැවත මනසෙන් විමසන්න ඕනේ. මනසෙන් විමසන්න ඕනේ. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා බුදුගුණ මෙනෙහි කරන්න. ධර්මගුණ මෙනෙහි කරන්න. සී සංඝරත්න ගුණ මෙනෙහි කරන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා කලන මිතුරු ඇසුරු කරන්න. මේ පියවර 11 තුලදී වෙනි තැනකට එනවා. සත්පුරුෂයෝ හඳුනා ගන්න ඔබට පින තියෙන්න ඕනේ. ඔබට අවබෝධය තියෙන්න ඕන. නැත්නම් අසත්පුරුෂයෝ මීන ලග්නයේ හිමියන්ගේ ජීවිතය විනාශ කරලා දානවා. භව චක්‍රය හැදෙන්නේ වේදනාව නිසාම කියලායි බුදුරජාන් වහන්සේ නන්දී සූත්‍රයේදී කියන්නේ. වේදනාව ඔබපත් වෙන්නේ සම්මා සතිය නැති නිසා. ඒ සම්මා සතිය නැති වෙද්දී ඔබට තියෙන්නේ මොට සතියක්. එවිට ඔබ අපරාධකරුවෙක් වෙන්න පුළුවන්, වංචාකරුවෙක් වෙන්න පුළුවන්. සොරකම් කරන්නේ බවට පත් වෙන්න පුළුවන්. අගෞරවයට පත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා සීල රසයන් පරවද්දන ධර්ම රසයේ ඔබගේ එකම රසය බවට පත් කරගන්න ඔබ හිතට ගන්න ඕන මීන ලග්නේ වෙන්නේ. ඒ කියන්නේ
ඔබ ඔබගේ ජීවිතය පටන් ගන්න ඕනේ ධර්ම අවබෝධය තුළ. ඔබ ඉපදුණු ගෙදර තුළ අම්මා තාත්තා බෞද්ධෙක් නම් දිනපතා බුදුන් වදින පංචශීලයේ රකින්න දෙමව්පියෝ දෙන්නෙක් හම්බුණා කියන්නේ ඔබ පෙර ආත්මවල පුදුම පින් කිරීමක් කරලා තියෙන්නේ. අන්‍ය ආගමිකයෙකුණත් ධර්මයේ තුල යන පංචශීලයේ ඕන කෙනෙකුට පොදුයි. නිතර ඊළඟ කරුණ 10 වෙනි කරුණ නිතර දන් දෙන්න ඕනේ. දන් දුන්ගෙන නිතර මෙනෙහි කරන්න ඕන. මොකද මීන ලග්න හිමියා ප්‍රමාදයටපත් වෙන්නෙම තමාගේ පින කරන්න ඇති වෙන ප්‍රමාදය නිසා. 11 දෙවියන් පිළිබඳ සිහි කරන්න ඕන. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඕන. මොකද මීන ලග්න හිමියට ගොඩක් වෙලාවට උදව් කරන්නේ තමත් එක්කම හිටපු අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ප්‍රබල දිව්‍ය ආත්ම වලට ගිහිල්ලා ඔබට මාර්ගය පෙන්නනවා. ඒ නිසා ඔබට නිතරම මේ වගේ කරුණු 4ක් මතක වෙන්න ඕන ධර්ම අවබෝධය තුළ. භික්ෂුව කිව්වොත් ඔබට මතක් වෙන්න ඕනේ කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලන් මහ රහතන් වහන්සේ, මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. භික්ෂුණිය කිව්වොත් ඔබට මතක් වෙන්න ඕනේ කේමා මහ රහත් තෙරණිය, උත්පලවන්නා මහ රහත් තෙරණිය. උපාසකෙක් කිව්වොත් උපාසිකාව කිව්වොත් නන්ද මාතා කුච්චුත්තරා උපාසිකාවන්. උපාසකයෙක් කිව්වොත් චිත්ත ගෘහපති, හත්වලාග ගෘහපති ඔබට මතක් වෙන්න ඕනේ. දැන් ශ්‍රීපාදේ කිව්වොත් අපිට මතක් වෙන්නේ මොකද්ද? සම්මා සම්බුදු සිරිපතුල. වෙනතරක් නෙමෙයි. කැලණිය කිව්වොත් අපිට මතක් වෙන්නේ මොකද්ද? කැලණිය චෛත්‍යරාජන් වහන්සේ වඳින්නේ නැද්ද? අනේ බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පරිභෝග කළ මිනිසඟල වැඩවසන්නේ මෙතනනේ කියලානේ. ඒ මතකය අපිට එන්න ඕනේ. මෙතන අෂ්ට මහ බෝධියක් තියෙනව නේද? බුදුරජාණන් වහන්සේ පය ගහපු ස්ථානයක් නේ. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශ තුළ මේ බෝධිනීය බිමක් බවට පත් වුණා නේද කියන කරුණ තුන තමයි මතක් වෙන්න ඕනේ අපිට. අන්න ඒ වගේ ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට තියෙන්න ඕන. ඔබගේ ජීවිතයේ ඉදිරි පියවර කරා ගමන් කරන්න. මීන ලග්න හිමියනි, දැන් මං එන්නේ ඔබගේ දෙවෙනි පියවර. මේ දෙවෙනි පියවර තුල කර්මයට අනුව. මේ කර්මයට අනුව පියවර 12 කතා කරන්නේ. විශේෂයෙන්ම ඔබගේ කතාව. ඔබ ධනෙ උපේන ආකාරය. අනිත් පැත්තෙන් ගත්තහම ඔබගේ විවාහ ජීවිතය, ගෘහ ජීවිතය. එක පැත්තකින් ඔබගේ පෞරුෂත්වය ගැනත් මනස ගැනත් කරුණු කාරණා කියවෙනවා. ඔබ දන්නවනේ මීන ලග්න හිමියනි. ඔබ ගොඩක් වෙලාවට තමන්ගේ වැඩ කටයුත්ත ප්‍රමාද කරගෙන අන් අයට උදව් කරන කෙනෙක් කියලා. ඒ වගේම ඔබ බිරිඳ මොන හරි කිව්වොත්, ස්වාමියා මොන හරි කිව්වොත් ඒක ප්‍රමාද කරගෙන තව කෙනෙක්ට කරන උදව්ව කරලා තමයි ඒ කටයුත්තට එන්නේ. බිරිඳ හෝ ස්වාමියාගේ වුණත් නිසි පිළිගැනීම කතාව තුළ ඔබට නොලැබුණු විට ඔබට අමනාපයක් ඇති වෙනවනේ, තරහක් ඇති වෙනවනේ මීන ලග්න හිමියනි. සමහරට ඔබගේ බිරිඳව ස්වාමියාව බයිට් එකට ගන්න වෙලාවලුත් තියෙනවනේ. මේක අන්‍යයන් තව කෙනෙකුට උනොත් එහෙමයි. ඔබට තව කෙනෙකුට නිසි පිළිගැනීමක් ඇති නොවුනොත් ඔබ එතනට යන්න කැමති නැහැ. ඔබගේ තරහ අමනාප පිට කරනවා. ඔබ එක වෙලාවකට කෙනෙකුට මූණ දීලා එකපාර කතා කරන්නේ නැහැ. සිත් එක අහක බලාගෙන තමයි කතා කරන්නේ. පස්සේ තමයි ක්‍රමානුකූලව මූණට මූණ ඉන්නේ. මේ ඔබගේ ප්‍රමාදය. ඒ කියන්නේ හිතේ එකක් තියාගෙන කතා කරන්න තව එකක්. ඒක තමයි ප්‍රමාදයට මූලිකම හේතුව. මෙතනදී ඔබ ඇති කරගන්න ඕනේ මොකද්ද? ඔබ කෙනෙක් එක්ක කතා කරන්න පෙර ඔබගේ මනස තුළ ඉන්න දේවල් අයින් කරලා දාන්න ඕන. වෙනත් දේවල් ගැන. ඒ කතාවට විතරයි ફોකස් කරන්න ඕනේ. අරමුණ ගන්න ඕනේ. දැන් මම කතා කරනවා. ඔබ ගැන හිතන්නේ තරම ප්‍රමාද වෙලා. කියපු හිතපු දේ, දන්න දේ තව කෙනෙකුට පවසන්නේ තරමක් ප්‍රමාද සහිතව. අනුන්ගේ වැඩ ගැන පළමුව හිතනවා, තමන්ගේ කටයුතු ගැන හිතන්නේ දෙවනුව. අනුන්ට ආදායමක්, ඉන්කම් එකක් ඇති කරන්න ඔබ ඉස්සෙල්ලා ඔවුන්ට උපදෙස් දෙනවා, ඔවුන් වෙන වැඩ කටයුතු කරන ඔබගේ ආදායම, ඔබගේ ධනෙ උපයන්න ඔබ ප්‍රමාද වෙනවා. ඒ තුළ ඔබ දුප්පත් වෙන තියෙන ප්‍රවණතාවය වැඩි. තමන් ගැන හිතන්නේ දෙවනුව. ඒ ඔබගේ දියුණුව ප්‍රමාද කිරීමක්. ඔබ අවශ්‍ය වචන අවශ්‍ය තැනදී ප්‍රකාශ නොකරන කෙනෙක්.
ඔබට පිළිගැනීමක් ඇති වුණොත්, වෙල්කම් එකක් ඇති වුණොත් ඔබ පැහැදිලිව වහවහ කතා කරනවා. එසේ නොවුනොත් ඔබ අවස්ථාව උදා කරගෙන කතා කරන කෙනෙක් නෙමෙයි. එතන තමයි ඔබගේ තියෙන ප්‍රමාදය. ඒ නිසායි ඔබගේ දියුණුව ප්‍රමාදයෙන් වෙන්නේ. ඔබ අවශ්‍ය දේ අවශ්‍ය තැනට කියන්නේ නැත්තේ. අනිත් එක ඔබගේ මුහුණින් ප්‍රකාශ වන අමනාපය. මේ සියල්ලම ඔබට වෙලාවකට අවාසි සහගත වෙනවා. ඒ නිසා ඔබ ඔබගේ මනස, ඒ මනසත් එක්ක එන යහපත් සිතුවිලි තුළ ඇතිවන ඔබගේ කතාව පිරිසිදු මනසක් ඔබ නිතර ඇති කරගත්තොත් විතරයි තමාගේ අරමුණ කරා යන ගමන් මාර්ගය නිසි ලෙස සකස් කරගත්තොත් විතරයි, නපුරු සිතුවිලි මනසෙන් ඉවත් කරගත්තොත් විතරයි ඔබට හොඳින් කතා බහ කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර වචනය තුළ අරියාදුවට කතා කරන්න එපා. ඔබ නිතරම හිතන්න මේ වචනය තුළ මටත් ලැබීමක් තියෙනවා, කතා කරන කෙනාටත් ලැබීමක් තියෙනවා කියලා. ඒතර එසේ නොවුනොත් ඔබට අර ඔබ බලාපොරොත්තු වෙන මට්ටමින් වස්තු රැස් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඔබගේ ජීවිතය තුළ තම මෑණියගේ මරණින් පසු බොහෝ දුකට පත් වෙන කෙනෙක්. මොකද මේ මීන ලග්න හිමියත් ජාතකල අම්මත් එක්ක ලොකු සම්බන්ධතාවයක් කර්ම යනවා ඇති වෙනවා. නිතරම මීන ලග්න හිමියන්ගේ ජීවිතයේ පුෂ් එක තල්ලු කිරීම පිටපසුන් ලැබෙන්නේ තම ආදරණීය මවගෙන්. අමුදරුවන්ගේ කටයුතු කර ගැනීමට නොපුළුවන්ව දුකින් පසු වෙන අවස්ථාවල් තියෙනවා. පුරුෂ වීරිය අධික තැනැත්තෙක්. හැබැයි ලැබෙන දේ ඒ වෙලාවෙම විදම් වෙනවා. ධනෙ ඉතුරු කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එක වෙලාවකට තමන්ගේ බිරිඳ ස්වාමියා අසනීප වීම නිසා මනසින් පීඩාවට දුකටපත් වෙන අවස්ථාවල් තියෙනවා. සෙම රෝග පහසුවෙන් හැදෙන්න පුළුවන්. හැබැයි ඔබගේ කතා බහ තුළ ඔබගේ මනසෙන් ලැබෙන උපකාරයේ සපෝට් එක තුළ මේ මීන ලග්න හිමියට නීතිමය කරුණු ගැන හොඳ දැනීමක් සහිත මනසක් තියෙනවා. ඒ නිසා හුඟක් වෙලාවට හැම කරුණකින්ම බේරී යන විදිය මීන ලග්න හිමියා දන්නවා. තම මනස, පෞරුෂත්වය, කතාව තුළ කිසිවෙකුට පසු නොබසින ගතිය, ඉදිරියට යන ගතියක් ඔබ ගාව තියෙනවා අනිවාර්යයෙන්ම. නිදහස් ලෙස කතා කරන්න කැමති කෙනෙක්, නිදහස් ලෙස හිතන්න කැමති කෙනෙක්. කරුණු ඔප්පු කරලා කතා කරන්න පුළුවන් ගතියක්, හිතන්න පුළුවන් ගතියක් මීන ලග්න හිමියට අනිවාර්යයෙන්ම තියෙනවා. උසස් ගතිගුණ, චිත්ත බලයක් ඇති මනසක්, පෞරුෂත්වයක්, එවැනි කතාවක් ඔබට තියෙනවා. ඔබගේ මනසේ විතරයි, කතාවත් විතරයි. තම මානසික සිතුවිලි තුළ, පෞරුෂත්වය තුළ මීන ලග්න හිමි ඔබ පළමුවෙන්ම වචනය තුලත්, ඔබගේ සිතුවිලි තුලත්, ඔබගේ ක්‍රියාව තුලත් අනුන්ට හිස්සාවක් කරන්න කැමති නැහැ. හැබැයි අනුන්ගෙන් කිසිම හිංසාවක් විඳින්නත් කැමති නැහැ. අන් අයගේ ගැටලු විසඳන්න ඔබ දක්ෂ වුණාට ඔබට හොඳ හැකියාවක් තියෙනවා මීන ලග්න හිමිනි අන් අයගේ ගැටලු විසඳන්න. හැබැයි ඔබට ඔබ සමීපේ, ඔබ ළඟම තියෙන ගැටලු විසඳ ගන්න ඔබ ප්‍රමාද වෙනවා. ඔබ අප්‍රමාදව කටයුතු කළොත් ඔබගේ දියුණුව කරා යන්න උද්‍යෝගිමත්, වාසනාවන්ත මනසක් සහිත පෞරුෂත්වයක් ඔබට තියෙනවා. හොඳ කතා විලාසයක් ඇති වෙනවා. ඔබ විවාහ වුණොත් ඔබට වටිනා බිරිඳක් හෝ ස්වාමියෙක් ලැබෙනවා ඒ දියුණුව කරා යන්න. ඇගෙන් හෝ ඔහුගෙනුත් ඔබට සහයෝගය ලැබෙනවා. රහස් මාර්ග වලින් ධනිය උපයන්න, ලාභ ලැබෙන්න තියෙනවා. ගමන් බිමන් වලදී උසස් මිතුරන් හඳුනා ගන්නට ඔබට ලැබෙනවා. ඔබගේ ජීවිතයේ අවසන් කාලය තුල ඔබ ගැන වැඩියෙන් කතා බහක් ඇති වෙන වටිනා වාචික ප්‍රශංසාවක්, ඔබගේ පෞරුෂත්වයට වැඩි වටිනාකමක් ලැබෙන ප්‍රසිද්ධක් සහිත ජීවත් වීමට අවශ්‍ය ශක්තිය, කුසලය, පින ඔබට රැස් කරගන්න පුළුවන් වෙන්නේ ඔබගේ කතාව තුළ, ඔබ හිතන විදිය තුළ. තුන්වෙනි පියවර ගැන මම මේ කතා කරන්නේ මීන ලග්න හිමියනේ. මේ එක පැත්තකින් ඔබගේ උත්සාහය, කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක වීම, ඔබගේ ජනමාධ්‍ය පිළිබඳ තියෙන
දක්ෂතාවයන්, පරිගණක තාක්ෂණය, කාර්මික දැනුම, ඒ පිළිබඳ තියෙන දක්ෂතාවයන්, ඔබගේ ඉංජිනේරු ගතිය පිළිබඳ තියෙන දක්ෂතාවයන් මේ ගැන කතා කරනවා. එක පැත්තකින් තව කොටසක් ඔබගේ කතාව විවාහ ජීවිතයත් මේ සම්බන්ධ වෙනවා කර්මයට අනුව. ඔබ ප්‍රිය වචනය කතා කරන්නෙක් වෙනවා. ප්‍රිය ෂණික ක්‍රියාවලියක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ ඔබගෙන් කවුරු හරි උදව්වක් ඉල්ලුවොත් ඔබගේ බොහොම හිතවත් කෙනෙක් කරදරයටපත් වෙලා ඔබ ෂණිකව ක්‍රියාත්මක වෙලා ඔහුට ඔයාට සහනය ලබා දෙන්න හැකියාවක් ඔබට කර්ම විශ්ින් ලබා දීලා තියෙනවා කියන එකයි මම මේ කියන්න හදන්නේ. ඒ විශ්වාසය කඩ කරන්න ඔබ කැමති නැහැ. බය නැතු යන්න මම මේ දේ බලා ගන්නම්. ඔබගේ කතාව එහෙමයි. ධර්මයේ ඇලුණු ධර්ම කරුණු මතු කරමින් කතා කරන ශෛලයක්, කතා කරන ක්‍රියාවක් ඔබ තුල තියෙනවා. ගුණාත්මක වචන තියෙන කෙනෙක්. ගුණාත්මක ක්‍රියාවන් තියෙන කෙනෙක් ඔබ. අනුන්ගේ දක්ෂතාවයන් හොරකම් කරන්න අකමැති කෙනෙක් ඔබ. අනුන්ගේ මුදල් හොරකම් කරන්න අකමැති කෙනෙක් ඔබ. ලේසියෙන්ම කිසි කෙනෙක්ගෙන් යමක් ඉල්ලන්න ඔබ ඉස්සර වෙන්නේ නැහැ. ඔබේ නැතිබරිකම කාටවත් කියන්න කැමතිත් නැහැ. ඒ නිසාම තමන්ගේ අතට මුදල් ලැබීම ප්‍රමාද කරන්න පුළුවන්. නමුත් විටක විපරිතය කියන එක තියෙන නිසා හිතන්න නැති විදිහට මුදල් ලැබෙන වෙලාවලුත් තියෙනවා. ඒකට ධර්ම අවබෝධය තියෙන්න ඕනේ. කතාවට පෙර තමාගේ කතාව සකස් කරගන්න තරමට ඔබ කතාව තුළ සාර්ථක වෙනවා. කෙටි කාලින උත්සාහයන් ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා ඔබගේ පෙර සූදානමක් තිබුණොත් විතරයි මේ කෙටි කාලින සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුලින් ඔබට ජයග්‍රහණ ලැබෙන්නේ. ශනිකව පටන් ගත්තට මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කතාවට පෙර තමාගේ කතාව සකස් කරගන්න තරමට කතාව සාර්ථක වෙනවා. වැඩක් කරන්න පෙර ඒ වැඩ පිළිබඳ හොඳ අධ්‍යයනකින් යුතුව හොඳ සැලසුමක් සකස් කරගන්න තරමට ඒ උත්සාහයන් සාර්ථක වෙනවා. විවාහ ජීවිතය පළමුව හොඳින් සැලසුම් කරගත්තොත් ඒ සුන්දරත්වය වැඩි වෙනවා. කරන කියන කටයුතු සම්බන්ධයෙන් ඔබට හොඳ සැලසුම් තිබුණොත් ක්‍රියාව තුළ අසල්වාසීන්ගේ, බාල සහෝදර සහෝදරයන්ගේ, පියපක්ෂයේ නෑයින්ගේ, අසල්වාසී රටවල උදව් උපකාර දෙන අය ඔබට බිහි වෙනවා කර්මය තුළ. කිසිවක් මීන ලග්නෙහිමින් ඔබට නිකන් ලැබෙන්නේ නැහැ. ඔබ ඉල්ලා සිටියොත් පමණක් ලැබෙනවා. හැබැයි ඔබ ඉල්ලා සිටින්න කැමති නැහැ. ඔබ ඉල්ලා සිටින්න ඕනේ. ඒ ඉල්ලීම තුළ තමයි ඔබගේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. ඔබේ උත්සාහය තුළ පමණක් උසස් සත්වයේ යහපත් ගුණවත් කාන්තාවක සමග විවාහ වීමට ලැබෙනවා. එය ඔබ සොයාගෙන යා යුතුයි. ඔබගේ උත්සාහයටත් ඒ පිළිබඳ දක්ෂතාවයන් තියෙන අය ඔබ හොයාගෙන යා යුතුයි ඒ සාර්ථක කරගන්න. කර්මයට අනුව ඔබගේ හඬට අහුම්කම් දෙන අය අඩුයි. කර්මයට අනුව ඔබගේ උත්සාහයට උපකාර කරන අය අඩුයි. සමාදාන යුත් ගැඹුරු තද කතාවක් තියෙන්න පුළුවන්. කරන කියන සැලසුම ක්‍රියාත්මක කරද්දී කිසි කෙනෙකු කරදරයක් නොවි ක්‍රියාත්මක කරන්න ඔබ උත්සාහවන්ත වෙනවා. තම වචන තුළ ඔබ සදාචාර සම්පන්න විශ්වාසවන්ත ධාර්මික කෙනෙක් බවට පත් වෙනවා. ඔබගේ ක්‍රියාව තුළ උනත් ඔබ එහෙමයි. තම සැප පහසු සලකාගෙනම කතා කරන කෙනෙක්, ක්‍රියා කරන කෙනෙක්. ඉස්සෙල්ලා එක වෙලාවකට අම්මා තාත්තා ගැන බලන්නෙත් නැහැ, තමාගේ බිරිඳ ස්වාමියා ගැන බලන්නෙත් නැහැ. තමාගේ ජයග්‍රහණය වෙන්නම ක්‍රියාත්මක කරන වෙලාවල් තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ දැන් මේ කතා කිරීමට පෙර තව වරදක් තියෙනවා මීන ලග්නේ මිනි කර්මයට අනුව. ඔබ කතා කරන දේ ක්‍රියාත්මක කරන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අහවල් දේ කරනවා, අහවල් දේ මෙහෙම කරනවා, අහවල් දේ මෙහෙම කරනවා කියනවා. නමුත් ඔබ ක්‍රියාත්මක බවට පත් වෙන්නේ නැහැ. අන්න එතනත් ඔබගේ දියුණුව ප්‍රමාදයට පත් වෙනවා. ඔබගේ කතාව විතරයි ඒ ක්‍රියාවට නංවන්න ඔබ ප්‍රමාද වෙනවා. ඒ කතාවට විතරක් එක සීමා වෙනවා. එයත් ඔබ විසින් කරගන්න ඔබේ දියුණුවේ බොහෝ ප්‍රමාදයක්. සමහරලාට ඔබේ ක්‍රියාව කරගන්න බැරි වුණාම ඔබ අනිත්‍යයට ඒවල චෝදනා එල්ල කරන වෙලාවට තියෙනවා මේ නිසානේ මට මේ කරගන්න බැරි වුණේ. ඒව ඔබට වෘත්තු දෙන්නේ ඔබගේ ජීවිතයේ ජයග්‍රහණය වෙනුවෙන්.
දැන් මම මේ කතා කරන්නේ හතරවෙනි පියවර. හතරවෙනි පියවර කතා කරද්දී ඔබගේ හිත ගැන, ගේදොර ඉඩකඩම් දීපල යාන වාහන තමාගේ මව ගැන, ඉපදුණු රටේ තමාට ලැබෙන ගෞරවය ගැන කතා වෙනවා. හැබැයි කර්මයට අනුව උත්සාහය තුළ ගෞරවයක් ලැබෙන්නේ නැහැ. නිකාම්ම ගෞරව ලැබෙන්නේ නැහැ. උත්සාහය තුළ තමයි ගෙදර දොර සතුට ඇති වෙන්නේ. ඔබේ හිතේ සතුට ඇති වෙන්නේ. මව් පාර්ශ්වයේ නෑයින්ගේ, මව් පාර්ශ්වයේ ඉපදුණු රටේ මිනිසුන්ගේ උදව් උපකාර ඔබට ලැබෙන්න හම්බෙන්නේ ඔබ උත්සාහවන්ත කෙනෙක් වුණොත් විතරයි. සිය උත්සාහයන්නේ ඔබ අවංක වෙන්න ඕනේ. ඒතර අවංක වෙද්දී ඔබගේ හදවතත් අවංක වෙනවා. ඔබ රටේ අවංක මිනිසෙක් විදියට අනිත් අයගෙන් ගෞරව ලබනවා. ඔබගේ උත්සාහයට බාධාවක් නැති වෙනවා. ඔබගේ අවංකකම ඔබ විසින් නැති කරගන්න පුළුවන්. අසල්වැසියන් සිය පියපක්ෂයේ නෑයින් බාල සහෝදර සහෝදරින් ඔබගේ උත්සාහයෙන්දී සාර්ථකත්වයට බාධාවන් වෙන්න පුළුවන්. පෙර සූදානමක් නොව පටන් ගන්නා කෙටි කාලින සැලසුම් අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ තමාගේ වැඩ කටයුතු කරද්දී තමාගේම අය කියන අයව අතිදුරින් තබා ගන්න තරමට හොඳයි. ඔබගේ ක්‍රියාව ප්‍රඥා ගෝචර ලෙස කරන්න ඕන. තැනට සුදුසු විදිහට තමයි ඔබ මේ ක්‍රියාත්මක වීම කරන්න ඕනේ. දැන් ඔබගේ හිත තුළ ක්‍රියාකාරීත්වය ගැන මම මේ කතා කරන්නේ. කර්මයට අනුව ඔබගේ උත්සාහයත් අවංකකමත් කෙටි කාලින සැලසුම් වල සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ ඒ අවංකකම පරාර්ථකාමී ඒත් එක්කම ඔබගේ ක්‍රියාත්මක වීම තුළ පුරුෂ වීරිය එතන ගැබ් වෙලා තිබුණොත් පමණයි. ඒ කියන්නේ පටන් ගත්ත වැඩේ කොහොම හරි ඉවරයක් කරන්න ඕන. මේ භාගෙට මම නවත්තන්නේ නැහැ. මේ මා වෙනුවෙන්ම අනිත් අය වෙනුවෙන්ම යහපත් තීරණයක්. ඔබේ අවංකකම පරාර්ථකාමී ක්‍රියාවන් තමයි ඔබගේ ජීවිතේ හිත සමාදානයටපත් කරන්නේ. ඉපදුණු රට තුළ, ඉපදුණු ගෙදර තුළ, ඉපදුණු ප්‍රදේශය තුළ, ජීවත් වෙන ප්‍රදේශය තුළ ඔබ ගෞරවයටපත් කරන්නේ. කර්මයට අනුව තමන්ගේ සිත උත්සාහය කියන තුල තමයි රැඳිලා පවතින්නේ. උත්සාහවන්ත වුණොත් ඔබට ප්‍රතිඵල තියෙනවා. ධෛර්යය වීර්යකම තමන්ට නවතෙන් දෙන ගෙදරක්. ඔබගේ හිත නිතරම ධෛර්යමත් වෙන්න ඕන, වීර්යය වඩන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒතර උත්සාහවන්තකමේ, වීර්යවන්තකමේ, ධෛර්යවන්තකමේ නිවසක් තමයි ඔබගේ ගෙදර කියලා කියන්නේ. එතකොට තමයි අලුත් දේවල් ඔබට නිර්මාණය වෙන්නේ. ඒත් එක්කම කර්මයට අනුව ඔබ හිතට බලන්න. ඔබගේ උත්සාහය තුලත්, ඔබගේ පරාර්ථකාමී සිතුවිලි තුලත් ඔබට ඔබගේ ඉදිරි අනාගතයේ පෙනෙන යම්කිසි අධ්‍යාත්මික බලශක්තියක් සහිත නුවණක් ඔබට ලබා දෙනවා. අධ්‍යාත්මික සහිත නුවණක්. ධෛර්යවන්තයන් ආශ්‍රය කරන්න ලැබෙනවා. අවංකය ආශ්‍රය කරන්න ලැබෙනවා. මවගේ මව්පාර්ශ්වීය ඥාතින්ගේ උදව් උපකාර ලබන්න පුළුවන්. ගෞරවය ආරක්ෂා කරගන්න ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. නිකම් මේක ලැබෙන්නේ නැහැ. නිකම් මේක ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. සිය උත්සාහය තුළ මීන ලග්න හිමියනේ ඔබට ඔබගේ උසස් ගුණයන් වඩා ප්‍රගුණ කරගන්න පුළුවන්. යුතුයකමක් ලෙස ඔබගේ බාල සහෝදර සහෝදරියන් විවාහ මංගල කටයුතුවලදී ඔබ වැඩියෙන් මහන්සි වෙන්න ඕනේ. හරියට ඔවුන්ට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ. කෙටි මාර්ග වලින් ව්‍යාපාර ප්‍රතිලාභ ලබන්න ඔබට බෑ. සිය උත්සාහයන්, ධෛර්යය, අදිස්ථානය ඔබගේ ගෘහ හා විවාහ ජීවිතයේ දුක සැප එකසේ විඳීමට ශක්තියක් කර්ම විශ්ින් ඔබට ලබා දෙනවා. ඔබගේ උත්සාහය තුළ යම්කිසි අධ්‍යාත්මික බලශක්තියක් ඔබ දිනු කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඔබගේ උත්සාහය තුළ ධර්ම අවබෝධය ඔබට ඇති කරගන්න පුළුවන්. හැබැයි කර්මයට අනුව ඔබගේ උත්සාහය තුළත්, ඔබගේ ගෙදර දොර ජීවිතය තුළත් ඔබට සාර්ථකත්වය ලබා දෙන්න උත්සාහ කරන්නේ 40% පමණයි. ධර්ම අවබෝධය තුළින් තමයි ඔබ ඉදිරි ටික ඇති කරගන්න ඕනේ. ඔබ ලියන්න දක්ෂ කෙනෙක්, විශේෂයෙන් ගෙදරදී ලියන්න දක්ෂ කෙනෙක්, කියවන්න දක්ෂ කෙනෙක්. පුංචි හරි ලයිබ්‍රරියක්, පුස්තකාලයක් ඔබේ නිවසේ තියෙන්න පුළුවන්. මීන ලග්න හිමියා ලෝකයේ ඇති තාක් දේ
ඉගෙන ගැනීමට ආස කරන කෙනෙක්. ඒ සඳහා හරිම උත්සාහවන්තයි. ඒත් එක්කම දැන් මම මේ කතා කරන්නේ ඔබගේ පස්වෙනි පියවර. මේ පස්වෙනි පියවර තුළ තමයි ඔබගේ ඥානය ඇති වෙන්නේ. ඔබගේ බුද්ධිය පහළ වෙන්නේ. ඔබ ඉගෙනගත්ත දේ මුල් කොටගෙන ඔබගේ දියුණුව ඔබට ලබන්න පුළුවන් වෙන්නේ. මේ පස්වෙනි පියවර ඇත්තටම ඔබගේ එක පැත්තකින් ගෙදර දොරට සම්බන්ධයි. ඔබගේ ගෙදර දොරට සම්බන්ධයි. එහෙනම් ඔබගේ ගෙදර ලිංගතුකම ආදරය තියෙන්න ඕන. ඔබගේ නුවණ වැඩි කරන මෙවලන් තියෙන්න ඕනේ. ඒකනේ මං කිව්වේ පුංචි හරි ලයිබ්‍රරියක්, පුස්තකාලයක්, පොත්පත් කියවන තැනක් එතන තියෙන්න පුළුවන් බොහෝ විට කියලා. පින්වන්ත මීන ලග්න හිමියන්ගේ ගෙදර එහෙම තමයි සකස් වෙන්නේ. ආදරි ලිංගතුකම නිහඬ බව, ස්විම් ලෙස සංගීතයට ආස කරන ගතියක්, කලාත්මක දේවල් රස විඳින ගතියක් ඔබගේ හිත තුලත්, ඔබගේ නිවස තුලත් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. එහෙමනම් අවංකකමයි බුද්ධිය එකතු වුණු තැන මහා ප්‍රපාතවත් මිනිහෙක් බවට පත් වෙනවා මීන ලග්න හිමියා. පුතා හෝ දුව මව අතර නොබෙදෙන ආදරයක් සම්බන්ධයක් මීන ලග්න හිමියන්ට ඇති වෙනවා. මවගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම මත දරුවාව ඉගෙනීම තුළින් ඉදිරියට යන්න පුළුවන් වෙනවා. මේ මීන ලග්න හිමියා දරුවෙක් නම්. මීන ලග්න හිමි අම්මාවරුන්ට බුද්ධිමත් දරුවන් ලැබීමට තියෙන අවස්ථා වැඩි. ඒ ලැබෙන දරුවන් පිරිමි දරුවන් වුණොත් ඒ ගෙදර දොර දියුණුවනවත් වැඩි. ලැබෙන ගෙවල් දොරවල් දන් හොඳින් රැක ගන්න. ඒ වගේම ඒ ගෙදර දොර නැවත අලුත් වැඩියා කරන්න. නව ගෙවල් හදන්න ප්‍රමාදයට පත් වෙන කෙනෙක්. විතක තමාගේ බන්දු වර්ගයා සමග ඥාතීන් සමග අමනාප සදාගන්න ඉඩ කඩ තියෙන වෙලාවලුත් තියෙනවා. විතක අවාසනාවන්තකම තමාගේ හදවතට දැනෙනවා. කර්මය පෙන්වා දෙන්න ඔබ අප්‍රමාදීව තම දෛනික වැඩ කටයුතු වල යෙදුණොත් ඒ කියන්නේ බුද්ධිමත්ව තමාගේ හිතේ තියෙන දේවල් ක්‍රියාත්මක වෙන්න ඔබ අප්‍රමාදීව වැඩ කටයුතු කරන්න ඕනේ. ඔබට ඒ අවාසනාවන්තකම් නැති කරගෙන ඔබගේ නිවස, ඔබගේ හිත වාසනාවන්ත තැනක් බවට පත් කරගන්න පුළුවන් භාග්යක් වාසනාවක් ඔබට තියෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඔබට ඇති කරගන්න පුළුවන්. මීන ලග්න හිමියා ආදරයේ සොයාගෙන ඉන්නේ තම ගෙදරට. කරුණාමත්තක අනුකම්පා සාගත බව ඔබට තියෙනවා. එහෙමනම් මීන ලග්න හිමියගේ බිරිතක් නිතරම හිතා ගන්න ඕන, ස්වාමියෙක් නිතර හිතා ගන්න ඕන. එයා ගෙදර එද්දී හරි නිවිනි හැල්ල තියෙන, සාමකාමී පරිසරයක් තියෙන, ඒ නිවසේදී එයාට පිළිගැනීම තියෙන, ලෙන්ගතුකම තියෙන, ආදරිය තියෙන තැනක් බවට පත් වෙන්න ඕනේ. ඉපදුණු රටේ මහජනය අතර යම් ප්‍රසිද්ධියක් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඔබගේ ඉගෙනීම, බුද්ධිමත් බව ඔබට බොහෝ උපකාරී වෙනවා. මේ මීන ලග්න හිමියන්ගේ හදවත තුල පිටට නොපෙන්නුවට පුදුමාකාර ලෙන්ගතුකමක්, ආදරයක් තියෙනවා. ඒකනේ මීන ලග්න හිමියන් හදවතින්ම තමාගේ සතුරට උදව් කරන්නේ. සතුරෙක් ඇවිල්ලා උදව්වක් කිල්ලොත් අනිවාර්යයෙන් මේ මගේ සතුර කියලා හිතන්නේ නැහැ. සතුරට උදව් කරනවා. හැබැයි මීන ලග්න හිමියා අනුකම්පාව සාගත පුත්ලෙක් වෙන්නේ ඒක නිසානේ. ඒ නිසාමනේ මීන ලග්න හිමියට හිතන් නැති විදිහට වටිනා විවාහයක් සිදුවීමට ඉඩ තියෙන්නේ. බොහෝ ඉගෙන ගත්ත දේ බුද්ධිමත් මෙහෙවීමකින් යුත් තරුණියක් හෝ තරුණෙක් හම්බෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මීන ලග්න හිමියා තමා ගෙදර දොර රැකවරණය වියහිතන් ඔක්කොම නඩත්තු කරගන්නේ තමා ඉගෙන ගත්ත දේ මුල් කොටගෙන කරන රැකියාවත් වලින්නේ. ඔබේ මව, බිරිඳ, ස්වාමියා, දරුවන් නඩත්තු කරන්න ඔබට යමක් කමක් තියෙන්නේ ඔබ ඉගෙන ගත්ත දේ මුල් කොටගෙන. ධර්ම අවබෝධය තුළ ඔබ ගමන් කරන්නෙකු වෙනවා. ඔබට උපන් තත්ත්වයට වඩා උසස් ජීවිතයක් ගත කිරීමට කර්මය උදව් කරනවා. ඉපදුණු රටේ දෙමෝපියන්ගේ හා වැඩිහිටියන්ගේ ගෙවල් දොරවල් ඔබට අයිති වීමට අවස්ථාව දෙනවා. මව්ව මව්පාර්ශ්වයේ ඥාතින්ගේ හිතවත්කම ඔබට ලැබෙනවා. තමා ඉපදුණු
ගමේම ස්ථීර වාසස්ථානයක් ඇති කර ගැනීමට හැකි වෙනවා. ජීවිතයේ අග කොටස සැපසේ ගත කිරීමට අවශ්‍ය ස්ථාවරය ඔබ නිර්මාණය කරගන්නේ ඔබ ඉගෙනගත්ත දේ මුල් කොටගෙන, ඔබගේ ඥානය මුල් කොටගෙන, ඔබගේ බුද්ධිය මුල් කොටගෙන, ඔබගේ ළඟතුකම මුල් කොටගෙන. ආගමික පරිසරයක් ඇති නිවසකින් යුත් වැදගත් උදිය නිතර පැමිණෙන ස්ථානයක් ඔබේ ගෙදර වීමට බොහෝ කර්මය ඔබට උදව් උපකාර කරනවා. තමන් සතු ස්ථාවර වත්කම් අන් අයට දෙන්න තරම් දෙපාරක් ඔබ හිතන්නේ නැහැ. ඔබ පරිත්‍යාගයට හරි කැමති කෙනෙක්. පස්සේ බලන්න මං ඉන්න තැන කොහොමද කියලා. දැන් මම මේ කතා කරන්නේ 6 වෙනි පියවර ගැන. 6 වෙනි පියවරේදී කර්මයේ අනුව ඔබගේ ආදරයට විරුද්ධකම් ඇති වෙන්න පුළුවන්. ඔබගේ ඉගෙනීමට විරුද්ධකම් ඇති වෙන්න පුළුවන්. ඔබගේ කලාවන්ට ඉගෙනීම විරුද්ධතා ඇති කරන්න පුළුවන්. ඔබගේ ක්‍රීඩා ශක්තිය වලට විරුද්ධකම් ඇති කර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ බුද්ධියට ඥානෙට විරෝධතා ඇති වෙනවා. එහෙනම් කට්ටක් කාගෙන ඉගෙන ගන්න ඕනේ. බාධක හැමියේ ඔබගේ දැනුම ඔබ ඉහළට ගන්න ඕනේ. මොකද මේ දැනුම තුළ තමයි පෙර මම කතා කරපු විදිහට බිනඩක් හිමියන්ට තමගේ පවුලේ නඩත්තුව ඇති කර ගන්න පුළුවන් වෙන්නේ. ඔබගේ ආදරයට බොහෝ ගැටලු බාධක ඇති වෙන්න පුළුවන්. ඔබට පාසල් සමයේ හමු වන පාසල් මිතුරන් ඔබ අනුගමනය නොකරන අයට පත් වෙන්න පුළුවන්. ඔවුන්ගේ අදහස් ඔබගේ අදහස් අතර පරස්පර වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉගෙනීමට බාධාවක් නැති වෙන්න පුළුවන්. එක්කෝ දරුවන් නැහැ. හිටියොත් දරුවන් සදාම කාලය ගත වෙනවා. ඒ වෙනුවෙන් අධික වියදම් දරන්න සිදු වෙනවා. ඔබ අප්‍රමාදව ඉගෙනීමේ කටයුතු වල යෙදුනොත් යහපත් ඉගෙනීමක් ලැබී පඬිත ගතිගුණ ඇති අයෙක් වීමට කර්මය ඔබට උපකාරී වෙනවා. වැඩිපුර පිරිමි දරුවන් සිටින අවස්ථා මීන ලග්න හිමියන්ට තියෙනවා. එම පිරිමි දරුවන් ලැබීම ඔබ පෙර ආත්මවල පින් කර ඇත්තෙක් බවට අදිම සාක්ෂියක්. කර්මය විසින් ඔබට ලබා දෙන වටිනා සහතිකයක්. ඒ පිරිමි දරුවන් හිතීම හේතු කොටගෙන ඔබගේ අරමුණු ඉලක්ක කරා ජීවිතය තුළ හරි ඉක්මනින් ඔබට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ පින්වත් පිරිමි දරුවෝ ඔබට හම්බ වෙනවා කර්මයට අනුව. උසස් ගුරුවරුන් යටතේ ඉගෙනීමට ලැබෙනවා. දැනුමුතුකම් ලැබෙනවා. ඉගෙනීම තුලත් ආදරය තුලත් ඔබට කර්මය ලබා දෙන්නේ මධ්‍යස්ථ මොළයක්. අපක්ෂපාතව හිතන්න පුළුවන් මොළයක්. ලෞකික ඥානයක් ඉගෙනීම තුළ ඔබගේ ජීවන වෘත්තිය පිළිබඳ ශූරත්වයක් ඔබට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඒ කට්ටක් කාගෙනම තමයි මේ ඥානයේ දියුණුව ඔබට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඔබගේ ධර්ම අවබෝධය තුළ ඔබ නොසිටීම ඔබගේ දරුවන් ලෙඩ කිරීමට හේතු වෙනවා. ඔබගේ ආදරය රෝගී කරන්න පුළුවන්. ඔබ ආදරය කරන අය අසනීප වෙන්න පුළුවන් කියන කතාවෙන් මම මේ කියන්නේ. ඉක්මනින් නැති වෙන්න පුළුවන් කියන කතාවයි මම මේ කියන්නේ. ඔබගේ 7 වෙනි පියවරටයි මම මේ දැන් පැමිණෙන්නේ. හොඳට මතක තියාගන්න. මීන ලග්න හිමියනේ ඔබට ඔබගේ ගැටලුව ඇති කරන්නේ ඔබගේ ළඟම ඉන්න හවුල්කරු. ඔබත් සමග එකම ටීම් එකේ වැඩ කටයුතු කරන කෙනා. ගැටලු බාධක ඕන තරම් මීන ලග්න හිමියනේ ඔබගේ ජීවිතේ කර්මයට අනුව ලබා දෙනවා. ගැටලු බාධක නැතුව ඔබට ජීවිතයක් නැහැ මීන ලග්න හිමියනේ. හරියට හවුල්කරුවෙක් හොයාගෙන එනවා වගේ. තමාගේ බිරිඳ ස්වාමියා හොයාගෙන එනවා වගේ තමයි ගැටලු ඔබ පසුපස හඹා එන්නේ. ජීවිතයේ පුරාම ඔබට ගැටලු බාධක පීඩා තියෙනවා. ඒවා විසඳ ගන්න ඔබට සිදු වෙනවා. ගැටලු සමග සහයෝගයෙන් ඔබ කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඔබගේ ජීවිතය තුළ ගැටලු වලට ප්‍රශ්න වලට ශනික විසඳුම් ගැටලු හමුවේ ඔබට ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ඒත් එක්කම ගැටලු බාධක සතුරු පීඩා හමුවේ නිහඬවීම තමයි හොඳම. ශනික විසඳුම් ගැටලු බාධක ප්‍රශ්න හමුවේ ඔබට ප්‍රතිඵල ලබා දෙන්නේ නැහැ. ඔබ ශනික විසඳුම් ගත්තොත් ඔබ අසාර්ථක වෙනවා.
කාලයට ඉඩ දෙමින් ගැටලු විසඳා ගැනීමේ ශක්තියක් ඔබට තියෙනවා. කාලෙත් එක්ක බුද්ධිය ලෙන්ගතුකම ඔබට විරුද්ධ වූ අය ඔබ සමග සමාදානකාමී වීම ඔබගේ කර්මය අනුව ඔබට ලබා දෙනවා. ඔබට ප්‍රතිවිරුද්ධ මතවලට නිහඬවම ඔබ ගරු කරන්න. නැන්දමගේ මාමණ්ඩගේ උපකාර ලබන්න ඔබට හිමිකම තියෙනවා. යහපත් මෙහෙකරුවන් ඔබට සිටින්න පුළුවන්. යට සේවක සේවිකයන් ඔබව ආරක්ෂා කරන්න පුළුවන්. හරක බාන තියෙන සතා සිව්පාගේ ආශිර්වාදය ලැබෙන කෙනෙක් ඔබ. ඔබ ණය වෙන්න බය කෙනෙක්. ජීවිතයට එන ගැටලු බාධක සතුරු පීඩා මැඩලන්න. ඔබගේ මවගේ සහයෝගය ලැබුණු හැටි මතක් කරගන්න ඔබ. ඔබගේ ජීවිතය තුළ. ඔබට තිබෙන පෘතුල අදහස්, සියුම් දර්ශන ඥානය, සිහිබුද්ධිය, ලෞකික දේ ගැන ඔබට ඇති විපුල ඥානය නිසාම ඔබට ගැටලු විසඳා ගන්න, බාධක මැඩපවත්වා ගන්න ඔබට පුළුවන්කම ජීවිතය තුළ තියෙනවා. යුක්ති සහගත බව, කරුණු තේරුම් බේරුම් කරගැනීමේ ඇති අපක්ෂපාතී භාවය. ඉවසීම නිසාම ගැටලු බාධක සතුරු පීඩා පරාජය කරමින් ඉදිරියට යන්නට හැකි කෙනෙක් බවට ඔබට පත් වෙනවා. මීන ලග්න හිමියනි, ගොඩක් වෙලාවට ඔබගේ විවාහය සිද්ධ වෙන්නේ බාධක ගැටලු මැද්දේ වෙන්න පුළුවන්. පොඩි පොඩි විරෝධතා තියෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම මේ කර්මයට අනුව ඔබගේ බිරිඳ හෝ ස්වාමියා රෝගී කරවන්න පුළුවන්. හැබැයි ඔබ පංචශීලයේ ආරක්ෂා කරන ධර්ම අවබෝධය තුල ඉන්නවනම් ඒ රෝගීකමෙන් තම බිරිඳව ස්වාමියාව ඔබට බේර ගන්න කුසලයක් ඔබට තියෙනවා මීන ලග්න හිමියේදී. ඒකත් හොඳට තේරුම් ගන්න. ඔබගේ හොඳම හවුල්කරු එවිට ඔබ වාතාහරලා දාලා යන්නේ ඔබගේ දුකේදී. ඔබ පිටුපසම සිටිනවා. අවශ්‍ය වෙන්නේ ධර්ම අවබෝධයයි පංචශීලය ආරක්ෂා කර ගැනීමයි. ඔබට කරදර අවස්ථාවේදී ඔබ අතහැර ගිය හවුල්කරුවන් නැවත පැමිණෙනවා. ඔබ එවැනි කුසලයක් ඔබ ගොඩනගාගෙන ජීවත් වෙනවා. අටවෙනි පියවර. මේ අටවෙනි පියවර තමයි ඔබගේ ජීවිතය තුළ බොහෝ වෙලාවට ඔබ මිත්‍යා දෘෂ්ටිකට, මිත්‍යා ලබ්ධික බවට පත් කරන්නේ. අනවබෝධයට, මුලාවට පත් කරන්නේ. කර්මයට අනුව ඔබ මුලාවට පත් වෙන අවස්ථා දෙකක් තියෙනවා. දැන් මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ඔබ කෙනෙක් එක්ක සහසම්බන්ධය ඇති වෙද්දී. ටීම් වර්ක් එකක් එක්ක වැඩ කටයුතු කරද්දී. තමාගේ බිරිඳ හෝ ස්වාමියා තෝර ගැනීමේදී. තමාගේ නියම හවුල්කරු පාර්ට්නර් කවුද කියලා හඳුනගද්දී. එක විවාහ සහකරු සහකාරිය තෝරා ගැනීමේදී මේ අනවබෝධය ඇති වෙන්න පුළුවන්. මේ අනවබෝධය තුළ කසාද බැන්දත් දෙදෙනා අතර නොගැලපීම් තියෙන්න පුළුවන්. එක්ක බිරිඳ ස්වාමියා ඔබ අතහැර යන්න පුළුවන්. අන්න එවැනි අනවබෝධයක් මෙතන අමනුෂ්‍ය දෝෂයක් ක්‍රියාත්මක වෙනවා මීන ලග්න හිමියනි. දෙවෙනි එක ව්‍යාපාර හෝ සමාජීය හවුල්කරු තෝරා ගැනීමේදී. බොහෝ විට ඔබේ හවුලට එන කෙනා ඔබට නොගැලපෙන, ඔබ මුලාවේ දාන, ඔහුගේ ඇගේ වාසිය පිණිස වැඩ කටයුතු කරන, ළඟම ඉන්න තවත් කෙනෙකුට ඔබගේ වැදගත් තොරතුරු රහසිය ලබා දෙන කෙනෙක් බවට පත් විය හැකියි. කියන්නේ ඔබ ළඟ ඉන්න සතුරා ඔබ ළඟට එන්නේ ඔබගේ හවුල්කරුවෙක්, හවුල්කාරියක් විදියට වෙන්න පුළුවන් කියන කතාවයි මම මේ කියන්නේ. පිට ගැටලු ගෙදරට ගෙන ආවොත් ඔබ එක ඔබයි ඔබගේ බිරිඳයි අතර එකම කරුණක් සඳහා මත දෙකක් තියෙන්න පුළුවන්. අනුන්ගේ ගැටලු නිසා අබුසැමියන් විරසක වෙන්න පුළුවන්, ගැටෙන්න පුළුවන්. ඔබත් මීන ලග්න හිමිනිය අන් ගැටලු තමාගේ ඔඩොක් වේදාගෙන කනෝ කියමින් ඔබගේ හිමි වස්තුව ඔබ නැති කරගන්න අවස්ථාවල් තියෙන්න පුළුවන්. නීතිමය ගැටලු වලට ඒ අනුව ඔබ පත් වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. අනුන් නිසා ඒක සිද්ධ වෙන්නේ. ඔබගේ වැරද්දක් නිසා නෙමෙයි. අනුන්ගේ කරදර ඔබගේ ඔළුවට දා ගැනීම නිසා. භාර්යාව හා ස්වාමියා රෝගී කරවන්න පුළුවන්. භාර්යාව
බහු ස්වාමි සේවය කරා යාමට ඉඩ තියෙනවා. ස්වාමියා බහු භාර්යා සේවනය සඳහා යන්න ඉඩකඩ තියෙනවා. අනවබෝධය, මිත්‍යා දෘෂ්ටික වලට අහුවීම, නොදන්නා ප්‍රතිපත්ති ආගම දහම තුල ගමන් කිරීම, අමනුෂ්‍යයන්ගේ පිහිට පැතීම තමයි මේකට හේතු වෙන්නේ. අනුන්ගේ ගැටලු තමන්ගේ කරගෙන වද වෙන්න යන නිසා කර්මයට අනුව ඔබගේ විවාහය, ඔබගේ හවුල් ව්‍යාපාරවලට, කණ්ඩායම් සමග එකට එක් කරන වැඩ කටයුතු වලට අමනුෂ්‍ය දෝෂ වලින් පීඩාවටපත් වීමට සිදු වෙනවා. නිතර සමා සමග එකතු වෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයින්. මේ තමාගේ බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, හවුල්කරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අධික විහිදම් ඇත්තෙක් බවට පත් වෙන්න පුළුවන්. සීමාව ඉක්මවා කටයුතු නොකරන්නෙක් විය හැකියි. කියන්නේ ඔබගේ සීමාව තුළ ඔබගේ යා යුතු සීමාව ඔබ නොදන වැඩ කටයුතු කරන්නෙක් විය හැකියි. ඒ නිසාම විවාහය ඔබට සුද්ධ ලෙස පවත්වාගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඔබගේ හවුල් ව්‍යාපාර කටයුතු සුද්ධ ලෙස පවත්වාගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසාම කරදර වලට මුහුණ පෑමට ඔබට සිදුවන අවස්ථාවල් ජීවිතය තුළ තියෙනවා. හැබැයි මීන ලග්නෙහිමේදී ඔබගේ ජීවිතය තුළ විපරිතයක් තියෙනවා. මේ විපරිතය තුළ අනුන්ගේ දේපල පවා ඉඩකඩම් පවා ඔබට ලැබෙන්න පුළුවන්. මේ විපරිතය තුළ හිතන්නේ නැති ධර්ම අවබෝධයක් ඔබට ලැබෙනවා. ඒ තුන ඔබ කාලය ගත කළොත් අනුසතු ස්ත්‍රීයන්ගෙන් බැහැරව සිටීමට ඔබ ප්‍රතිපත්තියක් කරගෙන ඔබගේ ජීවිතය ගත කළොත්, අනුසතු පුරුෂයන් කරා නොයන කාන්තාව බවට ඔබ පත් වුණොත්, මධ්‍යම වයසේදී ඔබට උසස් තත්වයේ යහපත් ගුණවත් කාන්තාවක් සමග විවාහ වීමට ඉඩ තියෙනවා. එහෙම නැත්නම් හොඳ ස්වාමියෙක් ඔබට ලැබෙන්න ඉඩ තියෙනවා. මීන ලග්නෙහිමේනි, විතක ඔබට ඔබගේ විවාහ ජීවිතය තුළ ඔබගේ බිරිඳට ඇතිවන අසනීපයක්, ඔබගේ ස්වාමියාට ඇතිවන අසනීපයක්, එසේ නැත්නම් දෙදෙනා අතර පිරිමැසිය නොහැකි විරසක භාවයක් ඇති වෙන විට කර්මය ඔබට පෙන්වා දෙන්නේ ඔබ නිහඬවම ඒ දරාගත යුතු බවයි. අන්න එවිට ඔබ මිත්‍යා දෘෂ්ටික පස්සේ වෙන්න එපා, මිත්‍යා ලබ්ධක වෙන්න එපා, වැරදි උපදෙස් වලට අහු වෙන්නත් එපා. ඔබ උපත තුළ කර්මයට අනුව ඔබට විපරිතයක් තියෙනවා. විපරිතය කියන්නේ ජයග්‍රහණයක්. දුක්ඛ පෙනිපෙනි සතුට වෙන්න පුළුවන් අවස්ථාවක්. පරාජය පෙනිපෙනි ජයග්‍රහණය ලබන්න පුළුවන් අවස්ථාවක් මීන ලග්නෙහිමේනි ඔබට විශේෂයෙන් කර්මය ලබා දෙනවා. ඒ තුල අර මම පෙර කිව්වා වගේ ධර්ම අවබෝධය තුලත් ඔබගේ පංචශීලය ආරක්ෂා කර ගැනීම තුලත් ඔබගේ ජීවිතයේ ඔබ සූදානම් කරගත්ත කෙනෙක් බවට පත් වෙලා තියෙනවා නම් ඔබට මේ බිරිඳගේ අසනීප සුව කරගන්න පුළුවන්, ඒ ස්වාම පුරුෂයාගේ අසනීප සුව කරගන්න පුළුවන්. වැරදිච්ච විවාහය නැවත එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒකට නම් ඔබ ත්‍රිවිධ රත්නයේට දැන් ඔබට ඇති වෙන දුකක්. ඒ දුක කියන්නේ ඔබ තෝරගන්න ඕනි ත්‍රිවිධ රත්නය. බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය. මන්ද ඔබ ධර්මයට ඇල්මෙන් කටයුතු කරන විට, ප්‍රිය වචන කතා කරන විට, සැබෑ ලෙසම ගුණධර්ම රකින්න විට, ඔබ මිත්‍යා දෘෂ්ටියට හසු නොවන විට, වැරදි කාමසේනයෙන් වැළකී සිටින විට, දුක්ඛ පරාජය හමුවේ නිහඬ පිළිතුරක් රැකගන්නා තුල, ඒ වගේම ඔබගේ ළඟම ඥාතින් මිය ගිය දිනයන් හි ඔවුන් වෙනුවෙන් දානමාන දී ඒ පින් මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් කරවීම ඔබට මේ ඇතිවන දුකෙන් මිදෙන්න තියෙන එකම අවස්ථාවයි. තනි වෙන්න යන තියෙන අවස්ථාව එකම අවස්ථාවයි. මෙය අනිත් පැත්තකින් ගත්ත හැකි
ජාතික නායකයෙක් විදියට, සමිති සමාගමන නායකයෙක් විදියට, දේශපාලන පක්ෂයක නායකයෙක් විදියට ඇයි මං එහෙම කතා කරන්නේ? මීන ලග්න හිමියන් තමයි වැඩිපුරම මීන ලග්න හිමියන් ගත්තහම දේශපාලනය, වෛද්‍ය ශාස්ත්‍රය, නාවික ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය, ඒත් එක්කම රේගු වැනි කටයුතු කරන අය, සෞඛ්‍ය ශාස්ත්‍රය තුළ ඉන්න අයට ගොඩාක් මේ මීන ලග්න ඉපදුණු එවැනි අය බලවත් අය බවට පත් වෙනවා. එතකොට සංවිධානයක මොකක් හරි නායකත්වයක් හම්බෙන්න පුළුවන්. ඒ නායකත්වය තුළ ඇති වෙන හවුලක් තියෙනවනේ. කණ්ඩායම් දෙකක් එකට එකතු වෙලා වැඩ කරනවා. මොකද ඔබගේ ජීවිතය තුළ ඔබ නිහඬව විඳලා බලන්න. ඔබගේ විවාහ ජීවිතය තුලත් ඔබ හා බිරිඳ අතර ඇති වෙන විරසකයන් වලට හේතුත් ඔබත් එක්ක එකතු වෙලා බද්ධ වෙලා එකට එක්ක වැඩ කටයුතු කරන, හවුලේ වැඩ කටයුතු කරන අය අතර ඔබ තුල ඇති වෙන ඔබ කෙරෙහි ඔවුන් නැති කර ගන්නා කර්ම විපාක සිතුවිලි මෙසේ වෙන්න පුළුවන්. ඔබත් තමා උපන් වංශය ගැන නිතර ආඩම්බර ගතියකින් ඉන්නවා. මම මොකටද මෙයාට යටත් වෙන්නේ? මමත් ඉහළ පවුලකින් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ අන්න මානයක් ඔබට ඇති වෙනවා. ඔබද අන් අයට ඊර්ෂ්‍යා කරනවා. හිත යටින් පෙන්නන්නේ නැහැ. ඒ වගේම හතුරුද රහසේ තමයි ඔබට ඊර්ෂ්‍යා කරන්නේ. ඔබ ඔබගේ ජීවිතය තුළ බලන්න. ආණ්ඩුවේ තනතුරු හිතන්නේ විදිහට ලැබුපු වෙලාවල් නැද්ද? එහෙම නැත්නම් ආණ්ඩුවේ උසස් අයකින් උදා ලැබුපු වෙලාවල් නැද්ද? මීන ලග්නේ මියනේ. ඔබට කර්මය තුළ එවැනි දෙයකට ලැබීමක් තියෙනවා. එහෙම නැත්නම් ඔබ කරන වෙළඳ ව්‍යාපාර කටයුතු තුළ, ඔබගේ විවාහය තුළ හම්බුණු ව්‍යවසායකරු සහකාරය මුල් කරගෙන ඔබට හොඳ ආදායමක්, ලාභ කොටසක් උරුම වීමේ වාසනාවකුත් තියෙනවා. හැබැයි ඒක කවුරුත් දන්නේ නැහැ. ඒක නිහඬවම ඔබට ලැබෙන දෙයක්. ඔබ කවුරුත් පේන්නේ නැහැ ව්‍යාපාරික විදියට. නමුත් ඔබ ව්‍යාපාරිකයන් සමග යටින් ගනුදෙනු කරන කෙනෙක්. ඒක නරක අතර නෙමෙයි. සමහරට උන්ගේ ව්‍යාපාර වලට ඔබ කොටස් දාලා තියෙනවා. ඒ කොටස් වල ලැබීම් ගැනයි මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් ඔබගේ මළගිය ඥාතියෙක්ගේ ආදායමක් ඔබ වෙනුවෙන් ලියලා තියන්න පුළුවන්. හැබැයි මේ සතුරු පීඩා, ඔබගේ අනවබෝධය, දැන් මේ අනවබෝධය මේ එක පැත්තකින් මේ කතා කරන්නේ පොළව ගැන. ඔබ ඉපදුණු රටේ මේ පොළව මත ඔබ දේශපාලනය, වෛද්‍ය ශාස්ත්‍රය, රේගු ශාස්ත්‍රය, නාවික ශාස්ත්‍ර, නීති ශාස්ත්‍රය තුළ ඉන්න විට ඔබ ජාතික වශයෙන්, දේශපාලනික වශයෙන් වැඩ කටයුතු වලට සම්බන්ධ වීමට ගොස් ඉතා දුක්ඛදායී අසරණකම් වලට, සමහරට ජීවිත අහිමිවීම වලට ඔබට එහෙම ඉඩකඩකුත් මෙතන පවතිනවා. ඒකයි මම මුලින්ම කිව්වේ ධර්ම අවබෝධය තුළ පිළිවෙත් රැකිය යුතු පිළිවෙත් ගැන මම ඔබට මතක් කරලා දුන්නේ. ඒත් එක්කම යන්නේ 9 වෙනි පියවරට. මේ 9 වෙනි පියවර කියන්නේ ඔබ තුළ ඇති වෙන ධාර්මික අවබෝධය. දැන් සමහර වෙලාවට මේ මීන ලග්න හිමියා තමන්ගේ සැප පහසුවම සලකාගෙන වැඩ කටයුතු කරන කෙනෙක්. අනිත් අයට මොනවත් කමක් නැහැ, මම මගේ වැඩේට යනවා. ඒත් එක්කම එකලට තම අම්මා තාත්තගේ සැප පහසුවත් බලන්නේ නැහැ. අඩු ගන්න තම බිරිඳගේ ස්වාමීගේ සැප පහසුවත් බලන්නේ නැහැ. තමන්ගේ ඉලක්කය කරා යන්න ඕනේ. මට ඔක්කොම එකතු කරගෙන අත්වල බැඳගෙන මුන්වත් මේගොල්ලන්වත් එකතු කරගෙන වඩාගෙන දූගන කියලා ජයග්‍රහණය කරන්න බෑ. ඉස්සල මං ගොඩ එන්න ඕනේ. අන්න එහෙම සිතිවිලි, එහෙම ක්‍රියාකාරකම් මීන ලග්න හිමියා තුල තියෙනවා. හැබැයි ඒ නිසාම ලැබෙන හොඳ දේවලුත් තියෙනවා. සමහරට මේක තුල දුකටපත් වෙන්නේ බිරිඳ හෝ ස්වාමියා, එහෙම නැත්නම් අම්මා තාත්තා වෙන්න පුළුවන්. නමුත් ඔබ ඔබගේ ජයග්‍රහණය කරා යනවා. ඒක එක පැත්තකින් හොඳයි. සෑම දුකකදීම, තනිවීමකදී ඔබ ධනාත්මක හිතන කෙනෙක්. නෑ මට පුළුවන්. මට ජය ගන්න පුළුවන්.
අන්නේ සිතුවිල්ල තමයි එතන පහළ වෙන්නේ. එතකොට විපරීතකුත් තියෙන නිසා ඔබ හිතන්නේ නැති විදිහට උසස් අධ්‍යාපන කටයුතු වලින් පූජ්‍ය පක්ෂයේ ආධාර උගතුන්ගේ බුද්ධිමත්තුන්ගේ ආධාර තුල උපකාර තුල ඔබ ඔබගේ ගමන යනවා ඉදිරියටම ගෙනියනවා. එතකොට මේ කියන වාසනාව විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ආගම දහමන ගැන වැඩි අවබෝධයක් ලබා ගැනීමට විදේශගත වීමට දුර ගමන් යාමට අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම හිතන්නේ නැති තුර තමාට වඩා උගත් බුද්ධිමත් මිනිසුන් උගතුන් පූජ්‍ය පක්ෂයේ සංඝයා වහන්සේලා ස්වාමින් වහන්සේලා පූජකවරුන් ආශ්‍රය කිරීමට කර්මය ඔබට අවස්ථාව ලබා දෙනවා. ධාර්මික මනසක් තුළින් හිතන්නේ නැති වාසනාවක් ඔබ උදා කරගෙන නොහිතන ප්‍රධානත්වයකට නායකත්වයට කරා ගමන් කරන්න මඟ සලස්සනවා. බැරෑරම් වෘත්තීය රාජකාරී වගකීම් සඳහා ඔබට අවශ්‍ය ශක්තිමත් පසුබිමක් ඇති කරලා දෙනවා මෙන්න මේ ධනාත්මක ක්‍රියාවලිය ධර්මයට අනුව ගමන් කිරීම තුළ. සාමාන්‍ය මීන ලග්නයේ න්‍යාය ධර්ම දන්න කෙනෙක් මොන ආගමක ඉපදුනොත් ඒ ආගම දහම ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඒ නායකත්වයක් දෙන්න වටපිටාව විපරීතයක් ලෙස මීන ලග්නයට උදා කරන අතර ඒ අවශ්‍ය කරා ගමන් මාර්ගය යන්නත් ඔබ නොසිතන විදියෙන් අන් අයගේ උදව් උපකාර ඔබට ලැබෙනවා. ඒ කියන්නේ උගත් බුද්ධිමත් අයගේ. එතකොට ඔබ විශ්ින් මෙලෙස ඔබගේ ධනාත්මක භාවය ඔබ සකස් කර ගන්න ඕනේ. විශේෂයෙන් මේ ගමන් මාර්ගයේදී ඔබගේම ළඟම ඉන්න ප්‍රබල ඥාතියෙකුගෙන් එක්කෝ මව් පාර්ශ්වය වෙන්න පුළුවන් ඥාති පිය පාර්ශ්වය වෙන්න පුළුවන් ප්‍රබල ඥාතියෙකුගේ උදව්වක් උපකාරයක් මඟ පෙන්වීමක් එහෙම නැත්නම් ඔබ එවැනි අයෙක් අනුකරණය කරන්නෙක් අනුගමනය කරන්නෙක් බවට පත් වෙන අවස්ථාවල් කර්මය තුලින් පෙන්වා දෙනවා. එවිට තමාගේ කාර්ය කරන වැඩ කටයුතු සමාදානකාමී ලෙස වැඩ කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. කර්තව්‍යයක් ලැබෙන විට එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බැරෑරුම් නායකත්වය හිතන්නේ නැති විදිහට ඔබට ලැබෙන වෙලාවල් තියෙනවා. ඒ සඳහා පිය පාර්ශ්වයේ ඥාතින්ගේ උදව් උපකාර ඔබට ලැබෙන්න පුළුවන්. ඒත් එක්කම මේ ඔබ ඇති කරගන්නා ධර්මානුකූලව පියවර මුල් කොටගෙන ඔබව එයින් සිය වෘත්තිය තුළ රාජකාරිය තුළ වගකීම තුළ ඉහළටම ඔබව ගෙනියන්න අවශ්‍ය කරන දෙවියන්ගේ ආශිර්වාදය පින තල්ලුවක් විදිහට ඔබට ලැබෙනවා. හැබැයි ඒ වෙලාවට ඔබ වෙන කවුරුත් ගැන හිතන්නේ නැහැ. මම මෙතනට යා යුතුයි. අනිත් අය දෙන තමා විවේචනය කරන්න පුළුවන්. මේක හොඳ නැති වැඩක් එයා කළේ කියන්න පුළුවන්. එයා අඩු ගානේ අම්මා තාත්තා ගැනවත් අපි ගැනවත් හිතුවේ නෑනේ මේ ක්‍රියාත්මක වීමද කියලා හිතන්න පුළුවන්. නමුත් කර්මයට අනුව ඔබ එතන සාර්ථකයි. ඔය ඔක්කොම එකතු කරගෙන ඔබට ඒ ගමන යන්න බෑ කියන කතාව තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ ඔබට ධර්මයේ තුල පිහිටීමක් තියෙනවා. ධර්මයේ තුල උදව් උපකාර තියෙනවා. ඔබගේ ලක්ෂණයට අනුව පිනට දහමට ලැබි වෙලා එතනින් පිම්මක් ගන්න තමාගේ වෘත්තිය කරා යන්න. දැන් මේ වෘත්තිය කියන්නේ 10 වෙනි පියවරට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබට මේ උපත තුල මම කිව්වා ප්‍රමාදිකුත් තියෙනවා විපරීතිකුත් තියෙනවා. ප්‍රමාදය කියන්නේ මට ලැබෙන්න තියෙන ගෞරවය ප්‍රමාද වෙනවා. මට ලැබෙන්න තියෙන වාචික ප්‍රශංසා ප්‍රමාදයටපත් වෙනවා. මගේ උත්සාහය තුළ ලැබෙන ප්‍රතිඵල ප්‍රමාදයටපත් වෙනවා.
මගේ ගේදුර ඉඩකඩම් දේපළවල දියුණුව ප්‍රමාදයටපත් වෙනවා. උපන් රටේ, උපන් ගමේ, උපන් නිවසේ ප්‍රශංසාව ගෞරවය ලබන්න ප්‍රමාදයටපත් වෙනවා. ඉගෙනීම තුලින් සාර්ථක වෙන්න, ඒ සාර්ථකත්වය ඉදිරියට ගෙනියන්න ප්‍රමාද වෙනවා. සොරු සතුරු කරදර, ප්‍රතිවිරුද්ධ මතභේද निराකරණය කරන්න ඔබ ප්‍රමාද වෙනවා. ඔබ අන් අයගේ සහයෝගය ලබන්න ප්‍රමාදයටපත් වෙනවා. ඒත් එක්කම මිත්‍යා දෘෂ්ටික දේවල් කටයුතු නිසා ඔබට අවශ්‍ය බාධක ඔබ ඇති කරගන්නවා. ධර්මයේ තුලත් ඔබ ප්‍රමාදත් නිසා හැමදෙම ප්‍රමාදයටපත් වෙනවා. මේක පැත්තක්. නමුත් මීන ලග්න හිමියට තියෙන කර්ම යන විපරිතයක්. ඒ කියන්නේ හිතන්නේ නැති දියුණුවක්. එහෙනම් තමයි හිතන්නේ නැති විදියට ජාතියට අවශ්‍ය කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ගමට රටට අවශ්‍ය කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඉහළ ගෞරවයකටපත් වෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ධනවන්තයෙක් ලෙස ක්‍රියාකාරී වෙන්න පුළුවන්. උත්සාහවන්තයෙක් ලෙස අනිත්‍ය පිළිගන්න පුළුවන්. අවංක මිනිසෙක් විදිහට අනිත්‍ය පිළිගන්න පුළුවන්. උගතෙක් විදිහට අනිත්‍ය පිළිගන්න පුළුවන්. හිතන්නේ නැති විදිහට බාධක සතුරුකම් පරාජය කරමින් ඉදිරියට යන්න පුළුවන්. හිතන්නේ නැති වෙලාවට ඔබට ජන ප්‍රසාදයක් ඇති වෙන්න පුළුවන්. අන් අයගේ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ළඟටම ගෙනල්ලා මේ දේ බාර ගන්න කියලා දෙන්න පුළුවන්. එකට එකතු වෙන්න පුළුවන්. හතුරාපව ඔබ සමග එකට එකතු වෙන්න පුළුවන්. සමහරවිට හිතන්නේ නැති විදිහට ලාභ කොටස් ඔබට ලැබෙන්න පුළුවන්. ධර්මයේ තුල පිහිට වාසනාව උගත් බුද්ධිමත්යාගේ උදව් උපකාර තමවත් හිතන්නේ නැති විදිහට උසස් ලෙසින් ලැබෙන්න පුළුවන්. දැන් මේ දෙකක තමයි ඔබ යන්නේ. එතකොට මම පෙර කියපු ධර්ම අවබෝධය තුල ඔබ ගමන් කළොත් නිතරම ධනාත්මක හිතන්නේ නැති ප්‍රතිඵල ලැබෙමින් දියුණුවටපත් වෙමින් යන කෙනෙක් ඔබ මින් ලක් නෙමෙයි. එහෙනම් 10 වෙනි පියවර කියන්නේ මොකද්ද? ඔබගේ රැකියාව, වෘත්තිය, රාජකාරී, වගකීම, නායකත්වය. මෙන්න ඔබ කර්මයේ තුල බැටකන අවස්ථාව. හැමදේම හොඳින් වෙලා ගිහලා ඔබ නායකත්වයටපත් වෙනවා. ජොබ් එකක් ලැබෙනවා. ප්‍රධානත්වයටපත් වෙනවා. හැබැයි වැඩි කල් ඉන්න හම්බෙන්නේ නැහැ. රැකියාව කඩාගෙන වැටෙන්න පුළුවන්. රැකියාවෙන් අස් වෙලා යන්න පුළුවන්. නැත්තම් අස් කරන්න පුළුවන්. නායකත්වයෙන් එළියට දාන්න පුළුවන්. නායකත්වයට විරුද්ධව කමන්ත්‍ර නැති වෙන්න පුළුවන්. රාජකීය වගකීම හිතන්නේ නැති විදිහට අසාර්ථකත්වයටපත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ ළඟම හිටපු වෘත්තීය සංගයන්, වෘත්තීය ප්‍රධානී ඔබගේ පරම සතුරන් බවට පත් වෙන්න පුළුවන්. අන්න කර්මය ඔබට එතනදී විපත දෙන හැටි. සමහර වෙලාවට ඔබ ඔබගේ නායකත්වයේ රාජකාරී වගකීම වෘත්තීය වෙනුවෙන් බොහෝ දේවල් පරිත්‍යාග කරපු කැප කරපු වේදම් කරපු කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් ඒ කොච්චර වේදම් කළත් ඔබ ඔබගේ අරමුණ ඉලක්කය කරා එන්න බැරි වෙන්න අපහසුකම් තියෙන්න පුළුවන්. බාධාවන් තියෙන්න පුළුවන්, ගැටලු තියෙන්න පුළුවන්. අර කතාවක් තියෙනවනේ. අනේ ලැබෙන දේවල් තරුණ වයසේම ලැබෙන්න ඕන කියලා. හැබැයි ඔබට එහෙම ලැබෙන්නේ නැහැ. මේ தত্ত্ব ගොඩක් වෙලාවට ජීවිතයේ අවසන් කාලේ ලැබෙන දෙයක්. ඇයි මෙහෙම වෙන්නේ ඔබට? හොඳින් මතක තියාගන්න. මම දැන් 11 වෙනි පියවරට පොඩ්ඩක් ගිහිල්ලා එතනත් මතක් කරමින් තමයි ආපහු 10 වෙනි පියවර ගැන නායකත්වය ගැන ඔබගේ රාජකාරිය වෘත්තීය වගකීම රැකියාව ගැන කතා කරන්නේ. මේ ඔබගේ කර්මයට අනුව සමාජය තුළ ඔබට හම් වෙන මිතුරන් කර්මයට අනුව කොටස් දෙකක් ඉන්නවා. එකක් සත්පුරුෂ මිත්‍රයන් 50%යි. ඒ වගේම අසත්පුරුෂ මිත්‍රයන් 50%කුත් ඉන්නවා. ඒක වැඩිමල් සහෝදර සහෝදරියන්ටත් එහෙමයි. මේ විදිහට 50-50 බෙදෙනවා. සමාජයේ ඔබට මිනිසුන්ගේ දෙපැත්තත් ඒ විදිහටමයි. කීර්තිය 50%යි, අපකීර්තිය 50%යි.
මෙන්න කර්මය දෙන විදිය. ඒ නිසා ඔබට රැකියාව තුළ බොහෝ විට එකතු වෙන්නේ අර අසත්පුරුෂ මිත්‍රයන් ටික. ඔබගේ රැකියාව සමග එකතු වෙන්නේ. දැන් බලමු මේක සඳහා මොකද වෙන්නේ කියලා. කර්මයට අනුව මින ලග්නෙහිමියනි. රැකියාව තුළ ඔබ නීච වෙන්න වෙන වෙලාවල් තියෙනවා. නීච කියන්නේ සියලු දේවල් අහිමි වෙන්න තියෙන වෙලාවල්. පරාජයට පත් වෙන වෙලාවල්. අපකීර්තියට පත් වෙන දේවල්. එලෝලා දාන වෙලාවල් තියෙන්න පුළුවන්. රැකියාව තුළ ඔබ තුළ කර්මය උපද්දවන්නේ ලෞකික ආසාවන්ගෙන් පිරුණු තැනැත්තෙක්. දැන් ඔබ මෙතෙක් කියලා මේ ගමන ආවේ 9 වෙනි පියවර දක්වාම ලෞකික ආශාවන්ට වැඩිය පරලෝකය ගැන ඊළඟ යන ආත්මයට මේ මරණින් පසු ඊළඟ යන ජීවිතයට මම පිනක් කරගන්න ඕන කියලා හිතමින් යන ගමනක් තමයි 9 වෙනි පියවර දක්වාම ඔබට තියෙන්නේ. හරියට පන්සලක ඉන්නවා වගේ. හැබැයි පන්සලේ ප්‍රධාන දායක සභාවේ නායකයා කරපු ගමන් අන්න ඔබට ලෞකික ආශාවන් පිරෙනවා. ධර්මයේ බැහැර වෙනවා. සල්ලිම හරි හම්බ කරන්න ඕන කියලා හිතෙනවා. ලෞකික ආශාව කියන්නේ ඒකනේ. පෝස්ට් එක පෙන්නගෙන, තත්ත්වෙ පෙන්නගෙන, මානෙ පෙන්නගෙන මම වැඩකරුවෙක් කියලා පෙන්නගෙන ජීවත් වෙන්න තියෙන ආශාව. අනිත් අයව පාගල දාලා ඉදිරියට යන්න තියෙන ආශාව ඔබට ඇති වෙන්නේ වෘත්තීය රාජකාරිය වගකීම නායකත්වයේ තුලයි. ඒ නිසා රැකියාව තුල ඔබට දුකටපත් වූ මිත්‍රයන්ට එවැනි කරදරවලට ඔබට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ඔබ රැකියාවක් කරන තැනක ඔබ ලොකු තනතුරක ඉන්නවනම් ඔබගේ මිත්‍රයෙකුට රැකියාවක් නැතිව ගියොත් ඔබ එතන තනතුරක් හදලා හරි ඔව්ව දා ගන්නවා එතනට. එතකොට පාඩුව සිද්ධ වෙන්නේ ඔබ වැඩ කරන ආයතනයේට. එතකොට ඔබගේ ටීම් එකට එකතු වෙන්නේ අදක්ෂයෙක්. ඒ නිසා ඔබ ඔබගේ රැකියාවට ඔබගේ තත්ත්වයට ඔබ විසින්ම හානි කරගන්නවා. මොකද අසත්පුරුෂ මිත්‍රයෙක් තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ මන්ද ඔබට වෙලා තියෙන්නේ ලෞකික ආශාවන් වැඩි වෙන විට මීන ලග්න හිමියනි රැකියාව තුල ඔබ තුල තියෙන සියුම් නුවණ නැති වෙනවා. සියුම් නුවණ නැති වෙනවා. ඒ තුල වැඩ කරන කෙනෙකුත් නෙමෙයි. වෘත්තිය තුල, රාජකාරිය තුල, වගකීම තුල, සිය නායකත්වය තුල අකාරුණික වෙනවා. අකාරුණික ගති ලක්ෂණයෙන් යුක්ත වෙනවා ඔබ. මේක තමයි කර්මයේ පෙරලිය. ලෞකික වැඩවලින්මයි ප්‍රීති වෙන්නේ. මේ රැකියාව තුළ, වෘත්තිය තුළ, රාජකාරිය තුළ, වගකීම් තුළ, නායකත්වය තුළ උසස් අදහස් වලින් ප්‍රීතියටපත් වෙන්නේ නැහැ. රැකියාව තුළ ඔබට ලැබෙන බලතල අනුව අනිත් අයව පීඩාවටපත් කරන්නමයි ඔබ හදන්නේ. හැබැයි එතන ඔබගේ අසත්පුරුෂ මිත්‍රයෝ පීඩාවටපත් වෙන්නේ නැහැ. ඔවුන් ඔබගෙන් ලාභ විවාස ගන්නවා ඔබව මුල් කරගෙන. අසරණ අය තමයි මේකෙන් පීඩාවටපත් වෙන්නේ. රැකියාව තුළ කාටත් හොරා ඔබ හොඳින් හෝ නරකින් මුදල් හරියම්බ කරන්න පෙළඹෙන අවස්ථාවල් තියෙනවා. තම මිත්‍රයන්ටද අවස්ථාව දෙනවා හොඳින් හෝ නරකින් හරියම්බ කරගන්න. ඔබ ඒවා දැක්කත් නැදැක්ක වගේ ඉන්නවා. වෘත්තිය තුළ ඔබට තියෙන පක්ෂපාතීව වැඩ කරන ගතිය වැඩි වෙනවා. ධර්මය ඔබට වෘත්තීය රාජකාරී වගකීම් නායකත්වය තුළ අවශ්‍ය ගෞරවය ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ වෘත්තීය නායකයෙක් වෙන්න පුළුවන්. රැකියාවක උසස් තත්ත්වයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. බලවත් රාජකාරියක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. වගකීමක් දරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කර්මය ඔබට උදව් වෙන්නේ නැහැ ඒ කිසිම කටයුත්තකින් ඔබට ගෞරවයක් නම්බුවක් ලබන්න. හේතුව ඔබ උසස් අදහස් වලින් ක්‍රියාත්මක වෙන කෙනෙක් නෙමෙයි.
අනිත් අයව පාගගෙන පීඩාවට පත් කරගෙන ඉදිරියට යන්න හදන කෙනෙක්. සිය වෘත්තීය ක්‍රියාවන් තුළ ඔබ කාර්මිකව මිසක් මානසිකව උසස් වන්නෙක් නෙමෙයි. ඒ කියන්නේ ඔබට හොඳ ප්ලෑන් නැහැ. හොඳ සැලසුම් නැහැ. අර නිකන් එක වෙලාවකට යන්ත්‍රයක් සූත්‍රයක් වගේ වැඩ කටයුතු කරනවා. මම නායකයෙක් ලෙස මම වෘත්තීය ප්‍රධානියෙක් ලෙස අහවල් වැඩේ ඒ කාලෙදි මෙහෙම කළා කියන්න ඔබට මේ දේවල් පෙන්වන්න විදියක් නැතු වෙනවා. සිය වෘත්තීය ක්‍රියාවන් තුළ ඔබ හරියට ඔබගේ රැකියාව නායකත්වය රාජකාරී වගකීම තුළ ඔබ හරියට බැද්දට පෑයූ හඳක් මෙන්. කැලේකට හඳක් පායලා වැඩක් තියනවද? අමාවක දවසක, කළුවර දවසක කිසි කෙනෙකුට ප්‍රයෝජනයක් නැහැ. ඔබගේ නායකත්වයත් රාජකාරියත් වගකීමත් වෘත්තීය තත්ත්වයත් ඒ වගේ. හඳ පායන්න ඕනේ නගරයට, මිනිස්සු ඉන්න තැනට, ඇත්ත දැනගන්න, එළිය වැටෙන්න. ඒ නිසා ඔබ ඔබගේ සිය වෘත්තීය කටයුතු තුළ, රාජකාරිය තුළ, වගකීම් තුළ, නායකත්වය තුළ සමහර වෙලාවට ඔබ නැතුව ගිය දාට මිනිස්සු දන්නෙත් නෑ ඔබ වගේ කෙනෙක් හිටියද කියලා. මතක හිටින හොඳ දේවල් කරන්න කර්මය ඔබට ඉඩ දෙන්නේ නෑ. වෘත්තීය තුළ, රාජකාරිය තුළ, වගකීම් තුළ, නායකත්වය තුළ ඔබට එකතු වෙන්නම අසත්පුරුෂ, ආත්මාර්ථකාමී, හොරෙන් නොහොඳින් හෝ නරකින් හරියම්බ කරගෙන අපි විතරක් දිනුවටපත් වෙමු. අන්න ඒ වගේ පුද්ගලයෝ. ඒ වගේ පුද්ගලයෝ නිසා තමයි ඔබත් නරක වෙන්නේ. හැබැයි කර්මය පෙන්වලා දෙන්නේ මේ විතරයි. ඒ නිසා තමයි ඔබට කිසිම රැකියාවක් හරියට එක දිගට කරගෙන යන්න බැරි. සමහරට වෘත්තියක් නැති වෙන්න පුළුවන්. සමහරට පෝස්ට් එක දින ඒ අනුව මට පඩිය නැහැ. ඒ වගේ දේවල් ඔබට ඇති වෙන්නේ. ඒකයි මම ඔබට පළවෙනි පියවරෙන් පස්සේ නන්දීය සූත්‍රය මතක් කරලා ඔබ මේ වගේ යන විදිය කෙනෙක් වුණොත් ඔබ මේ වගේ අසත්පුරුෂයන්ට අහු වෙන්නේ නැහැ. බලන්න මීන ලග්නයේ මිනිහ ඔබගේ ජීවිතය ආපස්සට ඇරිලා තමාගේ ළඟම ඉන්න මිතුරන් නිසා ඔබගේ රාජකාරිය, ඔබගේ වෘත්තිය, ඔබගේ නායකත්වය නැති වුණ වෙලාවල්, අහිමුණු වෙලාවල්, අපකීර්තියටපත් වුණ වෙලාවල්, ඔබ අසාර්ථක පුද්ගලයෙක් බවට පත් කරපු වෙලාවල්, ඔබට ලබන්න තිබුණු ජයග්‍රහණ ලැබෙන්න පෙර ඒ සම්බන්ධ තොරතුරු විරුද්ධකාරයන්ට දීලා ඔබ පරාජය කරපු වෙලාවල් ඔබගේ ජීවිතයේ කොතෙකුත් ඇති. අන්න එතනදී ඔබ ධර්ම අවබෝධය තුළ නිතරම ගමන් කරන්නේ කුණොත් ප්‍රතිපත්ති විදියට ඔබට කිසිම වෘත්තීය හැකියාවක් මුල් කොටගෙන, රාජකාරිය වගේ මුල් කොටගෙන, නායකත්වයක් මුල් කොටගෙන, ප්‍රධානත්වයක් මුල් කොටගෙන ඔබට කිසි කෙනෙක් තලා පෙලන්න බෑ. මොකද මීන ලග්නයේ මියා තමාගේ වෘත්තියට අභියෝග කරන, තමාගේ නායකත්වයට අභියෝග කරන, රාජකාරිය වගකීමට අභියෝග කරන කිසි කෙනෙකුට නැගිටින්න ඉඩ දෙන්නේ නැහැ. පහකල දාලා අයින් කරලා දානවා. ඒක තමයි කර්මයට උණු මීන ලග්නයේ මියා ලොකු තනතුරු ලබන්න පුළුවන්. හැබැයි කිසි කෙනෙක් ප්‍රශංසාවෙන් ඔහු ඇය සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. මේක හරි ගස්ස ගන්න නම් කර්මයට අනුව ඔබ උපතේ තුලම කිසි කෙනෙකුට වදයක් නොවි, වදයක් දෙන එක ප්‍රීතියක් බවට පත් කරගෙන ජීවත් නොවන්නකු බවට පත් වෙන්න ඕනේ. සෑම මිනිසාම පොදුයි, දුප්පත් පොසත්. ලෙඩක් රෝගයක් හැදුනොත් හැම කෙනාටම එකම දුකයි ඇති වෙන්නේ කියන ඒ සිතවිල්ල ඔබට තුළට එන්න ඕනේ. මන්ද ඔබට වැරදුණු විට ඒ අසත්පුරුෂය ඔබ අතහැර යනවා. බොහොම අතලොස්සකටයි සිය වෘත්තීය රාජකාරී වගකීම නායකත්වය තුළ නඩු හබයක් ඇති නොවෙන්නේ. නඩු හබ ඇති වෙන තියෙන අවස්ථා වැඩි. අස්ථාන චෝදනාවලට ලක් වෙන තියෙන අවස්ථා වැඩි. ඒක නිසාම ගොඩක් වෙලාවට මීන ලග්න හිමියන්ගේ පියාගේ
කර්මයට අනුව පියාගේ දීර්ඝායුෂ පවා අඩු කරන වෙලාවල් තියෙනවා. ඒකයි මම මවට මුත්තනක් දීලා කතා කළේ කර්මයට අනුව. ඒත් එක්කම සමහර වෙලාවට ඔබගේ පියාගෙත් වෘත්තීය මට්ටමේ කියන්නේ කාට් කුට්ටම වගේ ආසියා ගහලා බෝරුවා ගහලා ජීවිතේ දින්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. හොඳින් හෝ නරකින් උපක්‍රමශීලීව ජයග්‍රහණය කරා යන්නේ බවට පත් වෙන්න පුළුවන්. ඔබට පුළුවන්ද කර්මයට අනුව මේ දීලා තියෙන රාජකාරී වගකීම උසස් තනතුරු ලබා ගන්න උසස් අදහස් අනුගමනය කිරීමෙන් මනුස්ස ප්‍රජාව එකසේ සලකමින් කෙනෙකුට හොරකම් කරන්න දීලා කෙනෙකුට වනිතා කරන්න දීලා ඒගොල්ලන්ගේ බේරාගමින් යන සටනක ඔබ යනවද? එහෙම ගිහිල්ලා ඔබගේ ආයතනයේට ගමට රටට තියෙන අවස්ථාව ඔබ නැති කරගන්නවද? එහෙම නැත්නම් ඒ භාගතුන් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේ වදාළ ධර්මය තුල යනවද? මන්ද ඔබ 9 වෙනි පියවර දක්වාම හරි දක්ෂේ ආගමික පූජ්‍යපක්ෂ උතුම්ගෙන් ලැබීම තියෙනවා. නමුත් ඔබ කල්පනා කරන්න ඔබගේ වෘත්තිය තුළ ඔබ ප්‍රධානත්වයකට පත් වුණාට පසු ඔබට ඒහා සමාන වෙනත් වෘත්තීය ප්‍රධානින්ගේ ලැබෙන උදව් උපකාර නැති වෙලා නැද්ද? ඔවුන් ඔබ නොසලකා ඉඳලා නැද්ද? ඔවුන් ඔබට දෙන උපකාර නැති කරලා නැද්ද? දැන් බෑ පස්සේ බලමු කියලා නැද්ද? කල්පනා කරන්න. ඔබට පුළුවන් ද වෘත්තිය තුළ අපක්ෂපාතී පුද්ගලයෙක් වෙන්න? උසස් අදහස් වලින්ම තම ගමන ඉවර කරගන්න. අපක්ෂපාතීව වැඩ කටයුතු කරන්න. මන්ද මීන ලග්නෙහි මෙයා බැට කන්නේම කර්මය තුළ සිය රැකියාවට, සිය වෘත්තියට, සිය නායකත්වයට, සිය රාජකාරියට, සිය වගකීමට බින්දුවට මැද දාන වෙලාවල් තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ ජීවිතය තුළ පියවර. මෙය ඔබගේ ජීවිතය තුළ මේ කියන අකටයුත්ත මම කියවනේ සමාජය තුලින් ඔබට ලැබෙන එකක් කියලා. සමාජය තුළ ඔබට හමු වෙන හැම අවස්ථාවකම බලන්න. ඔබට කීර්තිමත් කාලවල් තිබුණා, ඒව නැති කාලවලත් තිබ්බා. මිනිස්සු ඔබව පිළිගත්ත වෙලාවල් තිබ්බා, නැති වෙලාවල් තිබ්බා. වැඩිමහල් සහෝදර සහෝදරීන් ඔබව පිළිගත්ත වෙලාවල් තිබ්බා, ඔබව පිළිගත්තේ නැති වෙලාවලුත් තිබ්බා. වැඩිහිටි ඥාතීන් ඔබව පිළිගත්ත වෙලාවල් තිබ්බලා, නොපිළිගත්ත වෙලාවලුත් තියෙනවා. ආදායම් හොඳටම වැඩිලා ඊට සාර්ථක කාලවල් ව්‍යාපාරවල ගත කරපු වෙලාවලුත් තිබුණා. ඒව පල්ලහැට බින්දුවට වැටිච්ච වෙලාවල් තිබුණා. එහෙනම් සමාජය තුළ ඔබට ඒ ගෞරවය රැක ගන්න පුළුවන්. ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔබ සමාජයට හිතවත් ධාර්මික පුද්ගලයෙක්. මම සමාජයට වැඩ කරන කෙනෙක්. සමාජයේ පොඩි මිනිහත් එක්ක ඉන්න කෙනෙක් කියලා ඔබට ඔබ ඔප්පු කරගන්න පුළුවන් වුණොත් විතරයි. ඔබට එහෙම ශක්තියක් නැහැ. සමහරට ඔබ පොඩි මිනිහා එක්ක කතා කරන්න ඕනවට එපාවට වගේ. හොඳ වැදගත් මිනිස්සෙක් හම්බුනොත් ලං වෙලා කතා කරනවා. ඇයි? ලෞකික ආශාවන් තුළ ඔබ ඉදිරියට යන ගතිය වැඩි. ඉදිරියට යන ගතිය වැඩි. ඒ නිසා ඔබට වෘත්තීය තුලත් සමාජීය ආශ්‍රය තුලත් බොහෝ ආත්මාර්ථකාමී පුද්ගලයෝ ඔබට හමු වෙනවා. ඔබ ඔවුන්ගේ ගැටවලට අහු වෙනවා. ඔවුන් ඔබව දඩමීමා කරගෙන ඔවුන් වාසි ලබනවා. ඔබ ඔවුන් කරන අපකීර්තිය ඔබට විඳින්න සිද්ධ වෙනවා. හැමදේම යන්නේ බෙන්ගාල බොක්කෙන් වගේ
හැම වාතයක් කරන බෙන්ගල බොක්කෙන් වගේ ඔබට සිද්ධ වෙන්නේ ඒ හැම නරකක්ම තමාගේ නමට හැරවෙනවා කර්මය තුල. මම ඔබට කිව්වනේ සමාජය තුල ඔබට හමු වෙන ගෞරව ලබන විදි දෙකක් තියෙනවා. ඔබ සමාජය තුල ගෞරව ලබනවා 50%ක් අගෞරව ලබනවා 50%ක්. හොඳට කල්පනා කරලා බලන්න. මම ඇත්තද කියන්න කියලා. හොඳ සත්පුරුෂ මිත්‍රයෝ 50%ක් ඉන්නවා. අසත්පුරුෂ මිත්‍රයෝ 50%ක් ඉන්නවා. හොඳට හිතලා බලන්න. මීනක් නෙමෙයි. වගකීමක් දැරීමේදී සමාජීය වගකීමක් දැරීමේදී තව කෙනෙකුට උදව් උපකාර කරන්න ඕන සමාජයට මොන හරි අසරණ මිනිස්සුන්ට මොන හරි කරන්න ඕන කියන අවස්ථාවලදී තමගේ වැඩිමහල් සහෝදරයන් ගැන තීරණයක් ගද්දී ඔබ දෙගිඩියාවකටපත් වෙනවා තීරණයක් ගන්න බැරුව 50%යි මේ දේ කරනවද නැද්ද මේ දේ කරනවද නැද්ද මේ මිනිස්සුන්ට උදව් කරනවද නැද්ද උදව් කරනවද නැද්ද ඒතකොට ඒ සඳහා උපදෙස් දෙන්න වර්ග දෙකක් ඉන්නවා එකක් හොඳ මිනිස්සු ඒ කියන්නේ ඒගොල්ලෝ කිසි වාසියක් බලාපොරොත්තු නැතුව ඔබගේ දියුණුව වෙනුවෙන් උපදෙස් දෙන අය. තව 50%ක් ඉන්න අසත්පුරුෂයෝ. එතකොට ඔබ කරන යන වැඩේ වැඩි ප්‍රතිලාභ ඔවුන්ට එන විදිහට තමයි ඔවුන් ඒ සකස් කරන්නේ. ඒතර ඔබ කර්මයට අනුව ගොඩාක් වෙලාට අහු වෙන්න තියෙන මේ අසත්පුරුෂයන්ට. අසරණ සරණ කටයුතු වලට තද ආශාවක් දක්වන කෙනෙක් ඔබ. නමුත් ඒ සාර්ථකතේ 50%යි. සමාජය තුළ ඔබ බොහෝ විට ආගමික භක්තියට වඩා දාර්ශනික වෙනවා. මහජන කටයුතු වල නියුක්ත වීමට තිබෙන ආසාවක් ඔබට තියෙනවා. නමුත් එය 50%යි දෙගිඩියාව. කාගෙන් හරි උපදේශක් ආවොත් ඔබගේ සැබෑ දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔව් කරමු කියනවා. ඔබගේ සැබෑ දියුණුව බලාපොරොත්තු වෙන්නේ නැතු කෙනෙක් නම් නෑවකු අවශ්‍ය නැහැ කියලා කියනවා. ඔබට මිත්‍ර කොටස් දෙකකට බෙදෙන්නේ එහෙමයි. සත්පුරුෂයෝ 50%යි අසත්පුරුෂයෝ 50%යි. සමාජ සේවා කටයුතු වල දක්වන කැමැත්තක් ඔබ ගාව තියෙනවා. නමුත් ඒ 50%යි. තීරණ ගන්න බෑ. මිනිසුන් සුව පහසුව සනිපාරක්ෂාව ඇතුව හොඳ සෞඛ්‍ය සනිපාරක්ෂාව ලැබමින් ඔබ ජීවත් වෙන්න ඕන කියලා හිතන කෙනෙක්. ඔබ විතරක් නෙමෙයි මිනිසුනුත්. නමුත් ඔබ මේ තීරණ ගත්තේ. තීරණ තුල දෙකියා වුණා 50%යි. ඒකෙන් පෙන්නන්නේ කර්මය තුල ඔබට සමාජය තුල මිතුරන් විදිහට වැඩිපුර එන්නේ ආත්මාර්ථකාමී ඔබගේ බලතල ඔබගේ ප්‍රසිද්ධිය මුල් කොටගෙන අයුතු විදිහට ලාභ ලබන අය. ඒක මම කිව්ව අසත්පුරුෂ මිත්‍රාශ්‍රයයක් එතන එනවා කියලා. ඒ තුළ ඔබගේ ජීවිතය තුළ හොඳට ප්‍රසිද්ධියට පත් වුණු වෙලාවලුත් තියෙනවා. අනේ හොඳ මහත්තයා කියලා හොඳ නෝනා කියලා. නමුත් එක වෙලාවකට ඕකමයි අපිව විනාශ කළේ. ඕකියෝයි අපිව විනාශ කළේ කියලා අපකීර්තියට පත් වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒකයි මං කිව්වේ බුද්ධ ධර්මය තුළ ඔබ යන්න ඕනේ කියලා. බුදුන් අදහන අවබෝධය තුළ බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරපු අවබෝධය තුළ ඔබ යා යුතුයි කියලා කිව්වේ. මොකද ඒ තුළ වර්ග දෙකක් නැහැනේ. බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කොලේ යන්නේ නැහැනේ ඔක්කොම ගෞතම. අන්න ඒ தත්ත්වයට ඔබපත් වෙන්න ඕන මීනලක් නෙමෙයිනේ. බුදුන් වදහල ධර්මයේ තුල ඔබ ගමන් කරන්න බවටපත් වෙනවා. ඔබගේ කල්යාණ මිතුර බවටපත් වෙනු ඒ භාග්‍යවතුන් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ. ඒකම ඒ භාග්‍යවතුන් ගෞතම සම්මා සම්බුදු බුදුන් වහන්සේගේ සම්මා සම්බුදු ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළා උත්තරීතර වූ සී සත්‍ය ධර්මය. ඊළඟට ඒ භාග්‍යවතුන් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ආර්ය ශා วก ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා මොග්ගල මහ රහතන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ පරම්පරාවෙන් පැවැත්වෙනා ආර්ය ශා วก වූ සී සංඝරත්නය. ඔන්න ඔය මිත්‍රත්වය ඔබ හදාගත්තොත් ඔබගේ සමාජය තුළ ඔබට හම්බෙන මිතුරන් ඔබට හම්බෙන සත්පුරුෂයෝ. ඒ සත්පුරුෂය ඔබට පින තියෙන නිසා ඔබ නිවැරදි පිළිවෙත් වල ගමන් කරන නිසා අපක්ෂපාතීව වැඩ කටයුතු කරන නිසා අසරණයන් පෙළා
වෙලා හෙලා දකින කෙනෙක් නොවන නිසා ඔබට වෘත්තිය තුලදීත් ඔබට හමු වෙන්නේ කවුද? ඒ සත්පුරුෂ සහස්ත්‍රිය. උසස් අදහස් තියෙන අය. ඔබත් මීන ලග්නයේ මීනී උසස් අදහස් තියෙන ගුණධර්ම රකින්න කෙනෙක්. කර්මයට අනුව ඔබගේ ගුණධර්ම නැති වෙන්නේ ඔබගේ රැකියාව තුළ, ඔබගේ වෘත්තිය තුළ, ඔබගේ රාජකාරිය තුළ, ඔබගේ වගකීම තුළ, ඔබගේ නායකත්වය තුළ. ඊ නැති වෙන්නේ ඇයි? එතන ලෞකික ආශාවක් නැති වෙනවා. මම තමයි ඊළම තැන ඉන්න ඕනේ. ධර්මයේදී එතනදී ඔබ මග හරිනවා. එතනින් ගැලවෙන්න නම් ඔබගේ දරුවා පොඩි නම් මීන ලග්නේ මියා. පොඩි කාලේ ඉඳන් ඒක හදන්න ඕනේ. ධර්මයේ තුල. සංඝයා වහන්සේ කෙනෙක් දැකපු ගමන් ඔබ යටහත් පහත් ලෙස දනින් නැමන නමස්කාර කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ධර්මයේ හමුවේ ඔබ හිස නමන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒකනේ මම ඔබට ඉස්සෙල්ලා කිව්වේ ඔබට ශ්‍රීපාදේ කියලා මතක් වුණොත් ඔබට මතක් වෙන්න ඕනේ ඒ භාගත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරන් වහන්සේගේ සිරිපතුලයි තියෙන්නේ එතන. නැත්නම් ශ්‍රීපාදේ කියපු ගමන් 60 ඔබට මතක් වුණොත් ඔබට වැරදිලා. ඔබ මුලාවටපත් වෙලා. කවුද භික්ෂුව කියලා ඔබට කවුරුත් ඇහුවොත් ඔබට උත්තරේ වෙන්නේ මොකද්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. කවුද භික්ෂුණී කියලා ඇහුවොත් කේමාග්‍ර මහ රහතන්ගේ උත්පලවන්නා මහතෙරණිය. කවුද උපාසක කියලා ඇහුවොත් චිත්තද්‍රූපතියා. කවුද උපාසකව නන්දා මාතාව, කුජුතරා මාතාව. මම මේ දී ඔබට කිව්වේ ඔබට ධර්මීය තුල තියෙන විදර්ශනා භාවනාව, ධර්මීය තුල තියෙන හැමදේම ඔබ හැමතිස්සෙම මතක් කරමින් ඉන්න ඕන කෙනෙක්. මම ඒකන කිව්වේ පෙර පින් ලිස්ට් එකක් ගහගෙන ඒක නිතර මතක් කරන්න කියලා. නැත්තම් කර්මයේ විශ්ින් ඔබට රාජකාරියක්, වගකීමක්, නායකත්වයක්, වෘත්තිය තත්වයක් ඔබට ලැබෙන විටම කර්මය ඔබ අනිත් පැත්තට හරවනවා. ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වඩපත් කරනවා. සැප විඳපන්. තත්ත්වය විඳපන්. පොඩි මිනිස්සු ගණන් ගන්න එපා. මේ தත්ත්වය නැති කරගන්න නම් මම ඔබට මුලින්ම කිව්වා නන්දිය සූත්‍රයේ එන බුදුරජාන් වහන්සේ වදාළ ක්‍රමයක් මිනිසෙක් ලෙස හැසිරිය යුත්තේ කොයි ආකාරයටද කියලා. අන්න ඒ ඔබ අනුගමනය කළොත් ඔබ කවදාවත් ඉපදුණු රටට අසාර්ථක නායකයෙක් වෙන්නේ නැහැ. ඔබ වැඩ කරන ආයතනෙට අසාර්ථක නායකයෙක් වෙන්නේ නැහැ. ඔබගේ සමාජයේ වගකීම් වල ඔබ අසාර්ථක වෙන්නේ නැහැ. ඔබ වගකීම් තුල ඔබ අසාර්ථක වෙන්නේ නැහැ. ලෝපතල මරුණත් තමාගේ නම නැවත නැවත කියවෙන අමරණීය නමක් ඔබට හදාගන්න පුළුවන් වෙනවා. ඔබට ලැබිලා තියෙන ඒ උපත තුල ලැබිලා තියෙන ධර්ම අවබෝධය තුල ගමන් කිරීම. මන්ද මීන ලග්න හිමියන්ට තියෙනවා ඊළඟ ආත්මයේ සුගතිගාමි වෙන්න, මාර්ගඵලලාභී වෙන්න වාසනාව. හැබැයි මේ වාසනාව ඔබ තම වෘත්තිය තුල, රාජකාරිය තුල සම්පූර්ණයෙන්ම නැති කර ගන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අපායට, තිරිසන් අපායට, අසුර අපායට ඔබගේ ගමම මාවත හරවා ගන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මිනිසුන්ගේ වේදනාව දැක දැක සතුටු පත් වෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එසේ කෙනෙක් වෙන්න එපා. ඔබට උපතින් ලැබිලා තියෙන ධර්ම අවබෝධය 10 වෙනි පියවරේදී නැති වෙන්න දෙන්න එපා. 11 වෙනි පියවරේදී නැති වෙන්න දෙන්න එපා. සිය වගකීම, සිය මිත්‍රත්වය, සමාජ වගකීම් තුල ඔබ නිර්ලෝභී, ධර්මයට ලැබී පංචශීලයේ තදින් ආරක්ෂා කරන පුද්ගලයෙක් ලෙස ඔබ ක්‍රියාත්මක වුණොත් ඔබට එරෙහිව
කර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කර්ම විපාකය ඔබට පරාජය කරන්න පුළුවන් ධර්මීය තුලින්, ධර්ම අවබෝධය තුලින්. මතක තියාගන්න මිනිනක් නෙමෙයිනේ. ඕනම වෙලාවක ඔබට වෙන කර්ම විපාකයක්, අහිතකර කර්ම විපාකයක් ඔබට පරාජය කරන්න පුළුවන් වෙන්නේ ධර්මය තුලින්ම පමණයි. ධර්මානුකූල ජීවිතය තුලින්ම පමණයි. ධර්ම අවබෝධය තුලින්ම පමණයි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.